කාලයකට පස්සේ අපි ආපහු හම්බ වෙන්නේ කරට කර දේශපාලන සංවාදය අපි ආරම්භ කරන්නේ. මැතිවරණය පැවැත්වෙන තාක් අපි වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන ආවා. එතනින් පසු නව පාර්ලිමේන්තුව බිහි වෙලා ඉන්පසු අමාත්‍යවරුන් පත් වෙලා අලුත් ව්‍යවස්ථාවක් සඳහා 20 වෙනි සංශෝධනය පිළිබඳ කතාබහ කරලියට පැමිණෙන විට අපි යලිත් කරට කර සංවාදය ආරම්භ කරනවා. පක්ෂ විපක්ෂ දේශපාලනයට එදා සිටම වසර ගණනක් පුරා අඛණ්ඩව අප මේ වේදිකාව වෙන් කරා. ඒ අනුව අදත් ඒ විදිහටම පක්ෂ විපක්ෂ සියලුම පාර්ශවයින්ට අද දවසත් කරට කර වේදිකාව වෙන් කරනවා. අප විශේෂයෙන් මේ මොහොතේ රටේ පවතින තත්ත්වයේ දෙස බැලුව විට ප්‍රධාන කාරණේ බවට පත් වෙලා තිබෙන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර ඊට අනුව 20 බලාත්මක කිරීම ඒ වගේම 18 කාරණා යලි මතුවීම මේ කියන දේ පිළිබඳ කතා කරනවා. ඒ යටතේ 19 තිබුණු කාරණා ඉවත් වීම සහ ඒ වගේම අලුත් වීම වෙනස් වීම පිළිබඳ කතා කරනවා. මේ පිළිබඳ විපක්ෂව විවිධ මතවාද නැගෙනවා. ඒ වගේම ආණ්ඩු පක්ෂ පැත්තෙන් විවිධ කාරණා නැගෙනවා. මේ සියලු දේට අද කරට කර වේදිකාව ඉඩකඩ වෙන් කර තිබෙනවා. ඒ හා සමානවම ජනාධිපතිතුමා නොවැම්බරේ පත් වුණාගෙන් පසු අභිනව පාර්ලිමේන්තුව අගෝස්තු මාසයේ පත් වුණාගෙන් පසු එතනින් පසු මේ යන වැඩපිළිවෙල ප්‍රවේශය සාර්ථකද සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක වනවාද ජනතාවට බඩු මිල හොඳයිද ඒ වගේම කොරෝනා වලට මුහුණ දීම සාර්ථකද එතනින් පසු ආර්ථිකය නැගිටින තැනට හොඳ ප්‍රවේශයක් ආණ්ඩුවට තියෙනවද ඒ වගේම පත් වුණු ජනතා නියෝජිතයින් පිළිබඳ ඔබේ අදහස මොකක්ද මේ සියලු දේ පිළිබඳ අද කරට කර තුලින් අපි සංවාද වාද විවාද කරන්නට සූදානම්. අප බොහොම ගෞරවයෙන් යුතුව පළමු කරට කර සංවාදය වෙනුවෙන් පාර්ලිමේන්තුව ප්‍රැස් වුණාගෙන් පසු අද දවසේදී ආරාධනා කරා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිතින් ප්‍රේමනාත් දොළවත්ත මෙතුමනි ආයුබෝවන්. බොහොම ගෞරවයෙන් අපි පිළිගන්නවා මැතිවරණයෙන් පස්සේ පළවෙනියට අපි හම්බ වෙන්නේ. ඒත් එක්කම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්තයා පබණ්ඩාර මෙතුමනි ආයුබෝවන්. ආයුබෝවන්. ගෞරවයෙන් පිළිගන්නවා ජාතික රූපවාහිනියට. ඒ වගේම සමගී ජන බලවේගය වෙනුවෙන් අප ආරාධනා කරා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මෙතුමනි ආයුබෝවන්. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම සමගී ජන බලවේගය වෙනුවෙන් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් පුහා මෙතුමනි ආයුබෝවන්. බොහොම ගෞරවයෙන් ජාතික රූපවාහිනියට පිළිගන්නවා. ආයුබෝවන්. හොඳයි. ප්‍රථමයෙන් අප අවධානය යොමු කරමු පළමු වටය තුලදී මිනිත්තු 5ක කාල සීමාවක් ලැබෙනවා. මේ කාලවකවානුවේදී මේ මිනිත්තු 5ක කාල සීමාව තුලදී මැදිහත් වීම කිසිදු කිරීමේ හැකියාවක් නැහැ. මේ පවතින තත්ත්වය පිළිබඳ ඔබතුමන්ලාගේ විග්‍රහය කොහොමද හෙක්ටර් පුහා මන්තුමනි? ආණ්ඩුව පත් වෙලා 145ක දැවැන්ත බලයක් පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලබනවා. ඒත් එක්කම මේ වෙද්දි විශේෂයෙන්ම තාමත්ම ඉහළ ජනවරමක් සහිත 150 ඉක්මවලා ඔබතුමන්ලා 54යි පාර්ලිමේන්තුවේ ඉන්නේ. කොහොමද තත්ත්වය? ව්‍යවස්ථාව ගැන අදහස මොකක්ද? අපි මූලික ප්‍රවේශය ගත්තොත්. පළමුවෙන්ම සුචිවන්ත වෙනවා මම හිතන්නේ ඡන්දෙන් පස්සේ කරට කර පළවෙනි එක කියලා කිව්වා. ඒකට ආරාධනා කිරීම ගැන. ඒ වගේම මම සුචිවන්ත වෙන්න ඕන මේ වෙලාව යම්සි ප්‍රයෝජනයක් ගන්න මම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ වාදයකට සහභාගී වුණා වෙනත් ආයතනයක. හැබැයි අද රූපවාහිනියේ මේ අවස්ථාවෙත් මම හිතනවා ස්තුති කරන්න ඕන පුත්තලම් දිස්ත්‍රික් ජනතාවට මාව මේ පාර මේ මැතිවරණයෙන් සමගි ජන බලවේගයෙන් ප්‍රථමයා හැටියට පත් කරා පුත්තලම් දිස්ත්‍රික්කයේ. ඒකට සූචිවන්ත වෙන ගමන් මොකද ජනතාව ලබා දෙන වරමත් එක්ක තමයි අද මේ වාඩි වෙලා අපි අදට අපිට නියමිත වෙලා තියෙන විපක්ෂයේ රාජකාරී ඉෂ්ට කරන්න. ඒ රාජකාරී ඉෂ්ට කරන්න හදන්නේ ජනතාව බලාපොරොත්තු වුණා වගේම මම ඡන්දෙදිත් කිව්වා වටිනාකමක් දෙනවා කියලා ඒ ලබා දෙන මනාපයට ඒ වටිනාකම දෙන්නයි සූදානම් වෙන්නේ මේ. පළමුවෙන්ම අපි මතක් කරනවා කාරණා කීපයක් රට අද කොතනද තියෙන්නේ කියලා. ලක්ෂ 69ක් ජනාධිපතිවරයාට ජනාධිපති ධූරය සඳහා ජනතාව විසින් වරම ලබා දුන්නා. එහෙම නැත්නම් 69 ලක්ෂයක් ඡන්දය ලබා දුන්නා. ලක්ෂ 68 මාරක් වගේ ප්‍රමාණයක් පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ලබා දුන්නා. අද ආණ්ඩුව පිහිටවන්න එහෙම නැත්නම් ඔය කියන 3/2 බලය තහවුරු කරන්න ජනතාව ඡන්දය ලබා දුන්නා. දැන් මේ ජනතාව ඡන්දය ලබා දුන්නේ මොකටද? අන්න ඒක තමයි ප්‍රශ්නේ. මේක අපි තේරුම් ගත්තද නිවැරදිව? දැන් ආණ්ඩු පක්ෂයේ අය බොහෝ වෙලාවට කතා කරන දේවල් තමයි අපිට මෙච්චර ලොකු බලයක් දීලා තියෙන ජනතාව. ඒ බලය දීලා තියෙන්නේ මෙන්න මේවා කරන්න කියලා කරුණු කාරණා ගොඩක් කියන. හැබැයි ඒ කරුණු කාරණා වලටද බලය ලබා දුන්නේ. මෙන්න මේ ගැන හොඳට උකුසු ඇසින් මම හිතනවා ආණ්ඩු පක්ෂය බැලිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. මොකද ඒකට හේතුව තමයි අපි බොහෝ වෙලාවට වරද්ද ගන්න තැන උතන. අපිට දුන්න ඡන්දේ අපේ වාසියට අපි යමක් කරන ගමන් ඒකටයි ඡන්දේ දුන්න කියලා ජනතාව පාවා දෙන්න උත්සාහ කරොත්
ඒක වර්ධින තැනක් කියලා පළමුවෙන්ම මම සිහිපත් කරන ගමම්ම 20 වෙනි සංශෝධනයත් එක්ක මට කතා කරන්න ඕන රටේ තත්ත්වයද හොඳයිද? මොකද රටේ තත්ත්වය අරගෙන ගත්තාම රටේ ජනතාව ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා. අපි දන්නවා කොවිඩ් වසංගතයත් එක්ක ලෝකේ රටවල් ඔක්කොම දෙනාට ප්‍රශ්න ගොඩක් ඇති වුණා. ශ්‍රී ලංකාවටත් ඒ සමානව ප්‍රශ්න ඇති වුණා. හැබැයි ඒ ප්‍රශ්නවලට තමයි පළමුවෙන් පිළිතුරු දිය යුත්තේ කියලා මම විශ්වාස කරනවා. ජනතාව බලාපොරොත්තු වෙන්නේ සමහරලාට මේ 68 ලක්ෂ එහෙම නැත්නම් 68 ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ඡන්දේ ලබා දුන්නේ අර 69ට හා සමානවම රටේ ජනතාවගේ ප්‍රශ්න ටික පළමුවෙන් විසඳයි කියලා. ව්‍යවස්ථාවක් ගැන මම හිතන්නේ ජනතාව හිතුවා කියලා මේ වෙලාවේ ව්‍යවස්ථාවක් ගැන යමක් බලන්න ඕනේ කියලා. මම කියන්නේ ව්‍යවස්ථාව ගැන බලන්න ඕනේ නැහැ කියලා. සංශෝධනය අවශ්‍යයි කියලා තමයි. නෑ අවශ්‍ය නැහැ කියලා මම කියන්නේ නැහැ. මම කියන්නේ අවශ්‍ය කරන වෙලාවද මේ මෙච්චර ඉක්මනින් මේකද කළ යුත්තේ. දැන් රටේ ගිහිල්ලා බලපුවම අද රටේ ජනතාවට මේ කණ්ඩ බොන්න අඳින්න ගන්න බඩු වලට යන වියදම සහ ඒවා සපයා ගන්න තියෙන අමාරුව ගැන සමහර රටේ ජනතාව හොතර දන්නවා. ඒ විඳින ප්‍රශ්න ගැන දන්නවා. ඒ විතරක් නෙවෙයි අනිකුත් බාණ්ඩ ගත්තාම අද ආනයනය සීමා කරද්දී ඒ ආනයනය සීමා කරපු එකත් එක්ක රටට වැදිලා තියෙන වැදිල්ල පහසු දෙයක් නෙවෙයි. අමාරු දෙයක් රටේ ජනතාව. ඒක ගැන යම්සි වැඩපිළිවෙලක් තියෙනවාද? ඒ වැඩපිළිවෙල ගැන ලෝක නැති දේවල් කතා කරයි. හැබැයි කතා කරාට ප්‍රායෝගිකව මහ පොළවේ ඉඳගෙන ඒ වැඩේට උත්තරයක් දීලා තියෙනවද කියන ප්‍රශ්නයක් තියෙනවා අපිට මෙතන. ඒ ප්‍රශ්නෙත් එක්ක තමයි මේකත් එක්ක යන්න ඕන. මම කියන්නේ ඒ ප්‍රශ්න විසඳන්න තියෙනකොට අද 20 වෙනි සංශෝධනයක් ගෙනල්ලා ඒ 20 වෙනි සංශෝධනයත් මම හිතන්නේ අපි කවුරුත් බලාපොරොත්තු වෙච්ච එකක් නෙමෙයි මෙච්චර මෙතෙන්ට ගියේ. අපි ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන්නේ නැහැ මේක. මම හිතන්නේ අර 69 ලක්ෂය බලාපොරොත්තු වුණා කියලා මේක. 69 ලක්ෂය හිතුවේ මෙච්චර කල් හිටපු නායකයන්ට හා වෙනස් දෙයක් කරයි කියලා. වෙනස් දෙයක් කරයි කියලා තමයි හැම කෙනෙක්ම මම හිතන්නේ හිතේ බලාපොරොත්තු ඇති කරගෙන මේ ඡන්දය ලබා දුන්නේ. ඒ 19 ඔබතුමන්ලා කාලේ තියෙනකොට පාලනය ගෙනියන්න අමාරු වුණේ නැහැ. නෑ මං කියන්නේ 19 දැන් 19 තියෙද්දි කියපු කතාවක්නේ. 19 තියෙද්දි කිව්වා ජනාධිපති අගමැති කොණ්ඩවලු ඇද ගන්න නිසා ඒ දෙන්න දෙපැත්තක නිසා මේක කරන්න බැරුව ගියා. හැබැයි අපේ ගිය පාර මැතිවරණ වෙලාවේදී කතිකාවක් ගියා සජිත් ප්‍රේමදාස මැතිතුමා අගමැති කරනවට කැමතියි කියලා කණ්ඩායමක් කියන කතාවක් ගියා. ඒ කතාවට මොනවද මේගොල්ලෝ වේදිකාවේ උත්තර දුන්නේ? වේදිකාවේ දුන්න උත්තරේ තමයි එහෙම කොහෙද හරියන්නේ? මේ එක පවුල දෙන්නෙක් එක රාජපක්ෂ පවුල දෙන්නෙක් මේක කරන්න තියෙද්දී ඒ දෙන්නටයි මේ 19ත් එක්ක වැඩ කරන්න පුළුවන් වෙන්නේ රටේ වෙන කෙනෙකුට වැඩ කරන්න බෑ නිසා බලය දෙන්න දෙන්න කියලා. එතකොට එහෙම කියපු තැන අද අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා ජනාධිපතිතුමා අද තීන්දුවක් අරගෙන තියෙනවා මේ පවුලේ කිසි කෙනෙක්වත් විශ්වාස නැහැ කියන එක. ඒ කිසි කෙනෙක්ව ගාව ගන්න අවශ්‍ය නැහැ. මට මේ රට පාලනය කරන්න ඕනේ කියන මතේ ඉස්සරහට අරගෙන තමයි මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඒක හොඳට පේනවා. හොඳට පේනවා. එතනදී අපි සියලු දෙනාටම යම්සි පාඩමක් ඉගෙන ගන්න තියෙනවා. අභ්‍යන්තරේ කුමක් හෝ ප්‍රශ්නයක් ඇති. නැත්තම් මෙවැනි ආකාරයේ සංශෝධනයක් එළියට එන්න බෑ කියලා මම විශ්වාස කරනවා. මොකද අගමැතිවරයා සමුගේ සහෝදරයා. ජනාධිපතිතුමාගේ සහෝදරයා. මේ සහෝදරයා දෙන්න අතරත් මේ රට පාලනය කරද්දී යම්සි ක්‍රියාදාමයක් සිද්ධ කරද්දී එකඟත්වයක් නැති තත්ත්වයක වැඩි බලයක් ඕනේ තමුන්ට කියලා හිතනවා නම් ජනාධිපතිතුමා එතන යම් ප්‍රශ්නයක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. දැන් අර ඇත්තටම ඔබතුමාලාට ප්‍රායෝගිකව ගැටලුවක් ආවේ නැද්ද? ඔබතුමාලාගේ කාලවකවානුවේදී මේ 19ත් එක්ක ඉස්සරහට යන්න. නෑ 19ත් එක්ක ඉස්සරහට යද්දී ප්‍රායෝගික ගැටලුවක් මතුනේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ මෙහෙමයි. 19 එකපාර කරපු ගමන් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ කියලා මම කියන්නේ නැහැ. ඒකේ ප්‍රශ්න නැහැ කියලා කියන්නෙත් නැහැ. ඒකේ ප්‍රශ්න තියෙනවා. හැබැයි 19 මොකද්ද රටේ ජනතාව කාලයක් තිස්සේ කියාගෙන ආයේ මොකද්ද? විධායක ජනාධිපතිකම අහෝසි කරන්න කියලා. කාලයක් තිස්සේ කියාගෙන ආවා. ඒක කියාගෙන ආවිල්ලා ඊට පස්සේ රටේ ජනතාව මොකද්ද තීන්දුවක් ගත්තේ? රටේ ජනතාව ගත්තා යම් විදිහක විධායක බලතල අඩු කරන්න පුළුවන් නම් ඒක රටට හොඳයි කියන මතයක් ආවා රටේ. ඒ මතේ නැහැ කියලා කියන්න බෑ කාටවත්. එහෙම මතයක් ආවා. එහෙම මතයක් හැදිලා ඇවිල්ලා තියෙන කාලේ මේගොල්ලෝ කියනවා නම් මේ 69 ලක්ෂ ඡන්ද දුන්නේ නැවත විධායක ජනාධිපතිකමයි ඊට එහා ගිය ඉස්සර තිබිච්චටත් වඩා බලතල වැඩි වෙන විදිහ ආකාරයේ වැඩපිළිවෙලක් හදන්න රටේ බලය අවශ්‍යයි කියලා මතයක් මේ ගොඩනගනවන්න 69 ලක්ෂ ඒකට නම් සූදානම් කියලා තියෙන්නේ. 69 ලක්ෂේ ඕගොල්ලෝ බාර ගන්න මේක. ඕගොල්ලෝ බාර අරගෙන රට ගැන ඉස්සරහට වගකීම ඔබතුමාලා සියලු දෙනාත් වගකීම බාර ගන්න වෙනවා. මොකද එතනදී අපි දකින්නේ රට යන්න ගිය වෙන පැත්තකට දැන් රට යන්න යන්නේ තවත් පැත්තකට
රට ගිහිල්ලා නතර වෙන්නේ කොතනද කියන එක අපි සියලු දෙනාට ප්‍රශ්නයක් කියලා තමයි මගේ ආරම්භය හැටියට මට බොහොම ස්තුතියි ආරම්භය අදහස් පළ කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත අපබණ්ඩාර මැතිතුමනි දැන් ඇත්තටම මේ හෙක්ටර් මන්තුමා පැහැදිලි කරා වගේ මේ ජනතාව ඉල්ලපු දෙයක් නෙමෙයිද මේ 19 වෙනස් කරලා 20 ගේන්න ඕන කියන එක නැත්නම් ඊට වැඩිය වැඩපිළිවෙලක් ආර්ථිකමය වශයෙන් වැඩපිළිවෙලක් දියත් කළ යුතුව තියෙන වෙලාවකද මේ අනවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයකට ආණ්ඩුව ගිහින් තියෙන්නේ? ඔව් චාමර මම මේ අවස්ථාවක් කරගන්නවා ඇත්ත වශයෙන්ම රූපවාහිනියට ස්තුතිවන්ත වෙනවා. මම පහුගිය මහමැතිවරණයේදී ජයග්‍රහණය කිරීමට මහනුවර දිස්ත්‍රික්කයේ 1,08,940ක වගේ විශාල ජනවරමක් ලබා දුන්න මහනුවර දිස්ත්‍රික්ක ජනතාවට මගේ ආදරණීය මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම යටිනුවර මා පදිංචි වෙලා ඉන්න ආසනයේ මගේ ආදරණීය ජනයාට මගේ ස්තුතිය මේ වෙලාවේ පුද කරනවා. ඒ වගේම චාමර මේ අවස්ථාවේදී අපේ හෙක්ටර් අපුහාමේ ගරු මන්ත්‍රීතුමා කිව්වා වගේ මම හිතනවා අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මේ වෙලාවේ රට ඉල්ලන අවශ්‍යතාවයක් තමයි අතිගරු ජනාධිපතිතුමා සහ අපේ ආණ්ඩුව මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි දැක්ක ජනාධිපතිතුමා බලයට ආවට පස්සේ අත වශයෙන්ම ජනාධිපතිතුමාට පහුගිය මාස 8ක වගේ කාලයක් තිබුණා අපිට ආණ්ඩුවක් හදාගන්න අත වශයෙන්ම වාතාවරණයක් හැකියාවක් ඇත්තටම තිබෙන්නේ නැහැ. ආණ්ඩුවක් හදාගන්න පාර්ලිමේන්තු මහමැතිවරණයකට අපි යා යුතු වුණා. ජනාධිපතිවරණයෙන් පස්සේ මහ ජනතාව බලාපොරොත්තු වුණා ඒ ලබා දුන්න 69 ලක්ෂයක ජනවරම අර්ථාන්විත කරන්න පාර්ලිමේන්තු මහමැතිවරණයකට ඉතා ඉක්මනින් අපිට යන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ අයවැය ලේඛනයක් අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒ අයවැය ලේඛනයේ පරිදි මහ ජනතාවට අපේ දර්ශනය මත පිහිටපු සෞභාග්‍ය දැක්ම වැඩසටහන අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියන විශ්වාසයක් අපි තුලත් ජනතාව තුලත් තිබුණා. නමුත් හැබැයි අපි දන්නවා මාස 9ක් වගේ දිගෑදෙනකන් අපිට පාර්ලිමේන්තු මහමැතිවරණයට යන්න බැරි වුණා. ඔය කියපු 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ඉදි කරපු බිහි කරපු ඒ මැතිවරණ කොමිසම් සභාව නිසා වෙන්න අපිට තාමත් ඇත්ත වශයෙන්ම පළාත් සභා මැතිවරණයක අවුරුදු 3ක් වෙලා තිබෙනවා. තාම අපිට පළාත් සභා මැතිවරණයකට යන්න බැරි වෙලා තිබෙනවා. ඒ වගේම මේ සියලු මැතිවරණ ජනාධිපතිවරණය වේවා මහමැතිවරණය වේවා ඔය අතුරුදහන් වෙලා තියෙන පළාත් සභා මැතිවරණ වේවා මේ සියලු මැතිවරණ තියන්න බැරි ප්‍රජාතන්ත්‍රවාදයේ කුඩුපට්ටම් වෙච්ච අවස්ථාවකටද අපි ඇවිල්ලා තිබෙන්නේ. මම කියනවා ඇත්ත වශයෙන්ම චාමර අපි තේරුම් ගන්න ඕන යථාර්ථයක් තියෙනවා. මේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවේ කඩිමුඩියේ කියලා අපේ හෙක්ටර් අප්පිහාමි ගරු මන්ත්‍රීතුමා කියනවා. මේක කඩිමුඩියක් නෙමෙයි අපිට කඩිමුඩියක් තිබෙනවා මේ රට සංවර්ධනය කිරීම මහජන අවශ්‍යතා මත සතුට පත තියෙන බොහොම සුඛිත මුදිත රාජ්‍යයක් බිහි කිරීම අපි හැම කෙනාගේම ප්‍රාර්ථනාව. ඒ සඳහා මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අපේ රටේ රාජ්‍ය බිඳවැටීමකට ලක් කරලා තිබෙනවා. ඒ කියන්නේ ආර්ථික විද්‍යාත්මකව ගත්තොත් එහෙම අපි කියනවා ගවර්න් ෆේලිය එකක් කියලා. රාජ්‍ය බිඳවැටීමක්. රාජ්‍ය ඊටාත්ම ප්‍රබල විදියට ව්‍යවස්ථා රෙගුලාසි මත මේ ආර්ථිකයේ නිෂ්පාදන යාන්ත්‍රණය අකර්මණ්‍ය කරනවා නම් අන්න එතනින් එහාට රට ඉස්සරහට යන්නේ නැහැ. පහුගිය කාලේ අපි පුංචි ගැටලුවක් තියෙනවා දැන්. ඒ කියන්නේ 19 සම්මත කරනකොට ඔබතුමන්ලා කඳවුරේ ඉන්න බොහෝ දෙනෙක් අත උස්සලා ඔය 19 සම්මත කළා. ඒ අවස්ථාවේදී ඔව් ඇත්ත වශයෙන්ම 19 සම්මත කරනකොට අත උස්සපු බොහෝ දෙනා අත උස්සවේ අපේ පැත්තේ ඉඳගෙන චාමර ඇත්ත වශයෙන්ම 20 සම්මත කර ගැනීම සඳහා වූ එකඟතාවයක් මතයි. ඒ ඇරෙන්න 19 පමණක් අවසානාත්මක විදියට නෙවෙයි 19 සම්මත කරගත්තේ. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් එකයි ඒක ආවේ. ඒ නිසා ඔබ මට අවස්ථාව දෙන්න. අපි දන්නවා පහුගිය කාලේ ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තියෙනකොට අවසාන වශයෙන්ම 102ක ආසන්න මට්ටමට ආර්ථික වර්ධනය පහළ බැහැලා තිබුණේ. මට මතකයි එක අවස්ථාවක 8.9ට 2012 වගේ කාලේ රටේ ආර්ථික වර්ධනය ඉහළ ගිහිල්ලා තිබුණා. ආසියාව ඉතාම වැදගත් තැනක ආර්ථික වර්ධනය තිබුණා. මේ පහුගිය ඔය කියන යහපාලන ආණ්ඩුක්‍රමය තුළ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කරලා ඉවරලා අපි දැක්කනේ ජනාධිපතිතුමා එක පැත්තකින් පාර්ලිමේන්තුව විසිරුවා හරිනවා අනිත් පැත්තේ අගමැතිතුමා පාර්ලිමේන්තුව ආපහු කැඳවනවා. අපි මේ දිහා බලාගෙන රූපවාහිනිය දිහා බලාගෙන අපි මේ අයගේ මේ විකඩම් බලාගෙන හිටියා. මේ පහුගිය කාලාන්තරය මුළුල්ලේ ආර්ථිකයේ කොඳු කැඩුවේ ආර්ථිකයේ මර්මස්ථාන සියල්ල විනාශ වුණේ මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එකයි. මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක රටට ඉස්සරහට යන්න පුළුවන් වාතාවරණයක් තිබුණේ නැහැ. ඒ කියන්නේ ඔබ හිතන්න බලන්න ප්‍රජාතන්ත්‍රවාදයේ විදිහට මේ මැතිවරණ තියන්නේ නැත්තම් ඒකද ප්‍රජාතන්ත්‍රවාදය? ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මැතිවරණ කල්තබන ප්‍රජාතන්ත්‍රවාදයේද? මම කියන්නේ ඇත්ත වශයෙන්ම ආර්ථිකමය විදිහට අපේ රටට තව ඉස්සරහට යන්න බෑ. අලුත් අපි අයවැයක් සම්මත කර ගන්න ඕන. ඒ අලුත් අයවැය හරහා අලුත් අදහස් යෝජනා ගේන්න ඕන.
දැනට යන්නේ අතුරු සම්මත ගිණුමක්. අතුරු සම්මත ගිණුමකින් නව යෝජනා අදහස් ක්‍රියාත්මක කරන්න බෑ. වැල් ශීර්ෂ පමණයි අතුරු සම්මත ගිණුමකින් අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. මහ ජනතාව බලාපොරොත්තු වෙනවා මේ රටේ ඔවුන්ගේ දරුවන්ගේ විරැකියාවේ ප්‍රශ්නයට පිළිතුරු ලැබෙයි කියලා. දරුවන්ට පුහුණු අධ්‍යාපනය ලැබෙයි කියලා. ඒ වගේම ආදායම් මට්ටම් ඉහළයි කියලා. තමන්ගේ වතුර ප්‍රශ්නේ විසඳෙයි කියලා. ඒ වගේම තමන්ගේ මහා මාර්ගවල ඉදිකිරීම පිළිබඳව වාහන තදබදය මේ සියල්ලම මිනිසුන්ගේ උවමනාවන් ඒවා ඉටුවේ කියලා මිනිස්සු බලාපොරොත්තු වෙනවා. නමුත් 19 නිසා අපිට ඉස්සරහට ආර්ථිකයේ ඉස්සරහට යන්න බෑ. පාර්ලිමේන්තු බලය ලබාගත්ත අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු තමන්ගේ හස්තයෙන් නතු කර ගන්නවා. ඊළඟට ජනාධිපතිගේ අතට ලබාගත්ත ජනාධිපති බලය ඔහු උත්සාහ කරනවා ඔහුගේ බලය පෙන්වුම් කිරීමට. මේ දෙකත් එක්ක රටක් ඉස්සරහට යන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. චාමර ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ කොඳු කඩපු ආර්ථිකය නැවත පණ ගන්නවන්න නම් අනිවාර්යයෙන්ම 19 සංශෝධනය කරලා රට තුල එක නායකයෙක් බිහි කරගන්න අපිට අවශ්‍ය වෙනවා. නායකයත් එක්ක යන සහයෝගිතා ගමනක් වෙනුවෙන් තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ. ඔබ නීතිඥයෙකුගේ කෝණයෙන් බැලුවොත් එහෙම ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයක් මේ විශ්සේ තියෙනවද? මම කියනවා නීතිඥයෙකුගේ ස්වරූපයෙන් ගත්තත් සාමාන්‍ය මිනිහෙක්ගේ ස්වරූපයෙන් ගත්තත් චාමර මෙතන ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා. ඔබ ප්‍රජාතන්ත්‍රවාදයේ විදිහට කල්පනා කරන්නේ මහජනතාව බහුතරයේ ඡන්ද පැවැත්වීම තුළින් මහජනතාවගේ ඡන්ද බලයත් එක්ක බලාපොරොත්තු වෙන හුදෙක් ඡන්ද පැවැත්වීමද රටේ ජනතාවගේ සතුට පොදු මහජනතාවගේ සෞභාග්‍ය උදා කිරීමද ප්‍රජාතන්ත්‍රවාදය තුළින් අපි අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ මහජනතාවට සතුට සෞභාග්‍ය උදා කිරීම. ඔබ කියන්න ඡන්දයක් පවත්වන්න බැරි මැතිවරණ තබන්න බැරි පොලිස් කොමිසමේ හිටපු අය හිරේ යන තත්ත්වයක ඒ වගේම පහුගිය කාලේ විගණන කොමිසම වෙන්න පුළුවන් මේවා හරහා මේ රටේ රාජ්‍ය නිලධාරීන් තීරණ ගන්න තැනට තීරණ ගැනීමට බිය වෙන තැනටපත් වෙලා අඛණ්ඩවම රට එක තැනක ඔද්දල් වෙන එක මේ රටේ අපි බලාපොරොත්තු වෙන කොමිසන් සභාව තුළින් බලාපොරොත්තු වෙන එවැනි ඔද්දල් වෙන රටක්ද එසේත් නැතිනම් අපි බලාපොරොත්තු වෙන්නේ මේ පෞද්ගලිකංශයට මේ රාජ්‍යංශයට ස්වාධීනව තීරණ ගනිමින් මේ රටේ ඉදිරි ආර්ථික පිම්මක් පනින එකද අපි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. බොහොම ස්තුතියි. පළමු වටේ අදහස් පළ කිරීම වෙනුවෙන් අශෝක් අබිසිංහ මැතිතුමනි ඔබතුමා ආයවකට අමාත්‍යවරයෙක් විදිහට තිබුණා. දැන් ඇත්තටම 19 ක්‍රියාත්මක වීම තුල දැන් ඔබතුමාලා කියනවා නම් මේ 20 ගේම් එක වැරදි 19 තිබිය යුතුයි කියන තැන ඉන්නවා නම් ඇත්තටම 19 තිබිලා ඔබතුමාලට මොනවද කරගන්න පුළුවන් උනේ? ගැටලු විතරක් නෙමෙයිද අපි දැක්කේ හැමදාම මේ 19 නිසා ඔබතුමාලා කඳවුරේදී. චාමර මම මුලින්ම මේ අවස්ථාව කරගන්නවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවට සහ කුරුණෑගල මැතිවරණ කොට්ටාසි ජනතාවට මගේ ප්‍රණාමය පුද කරන්න. මම 2010 පාර්ලිමේන්තුවට මුලින්ම පැමිණියේ. 2010 සිට මේ දක්වා අඛණ්ඩව වාර 3ක් අපරාජිතව පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා මට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව වරම් ලබා දීලා තියෙනවා. දැනට කුරුණෑගල දිස්ත්‍රික්කයේ විපක්ෂයේ අපරාජිත මන්ත්‍රීවරයා මම පමණයි. අනිත් සෑම මන්ත්‍රීවරයෙක්ම මන්ත්‍රීවරණ පෙරදෙලා තියෙනවා. ඒ වගේම ආණ්ඩු පක්ෂයත් එක්කත් ගත්තාම තව එක මන්ත්‍රී කෙනෙක් පමණයි අපරාජිතව ඉන්නේ. ඒ නිසා මම කුරුණෑගල දිස්ත්‍රික් ජනතාවටත් කුරුණෑගල ආසනයේ මගේ ජනතාවටත් මගේ ස්තුතිය ප්‍රණාමය පුද ගන්න මේ අවස්ථාව කරගන්නවා. විශේෂයෙන්ම චාමර රජයක් බලයටපත් වෙන්නේ ජනතා අවශ්‍යතා ඉෂ්ට කරන්න. ඔවුන් යම්කිසි පනතක් හරි මොකක් හරි ජනතා අවශ්‍යතා ඉෂ්ට කරද්දී ඒක ජනතා විරෝධී නම් ඒ පහදා දීම ජනතාවට පැහැදිලි කිරීම සහ රට ඉදිරියේ තැබීම විපක්ෂයේ යුතුයකමක්. හැම වෙලාවෙම ආණ්ඩු පක්ෂය යම්කිසි පනතක් හෝ යම්කිසි දෙයක් ක්‍රියාත්මක කරද්දී ඔවුන් කියන්නේ ඒක හරි කියලා. ඒ ඔවුන්ගේ පැත්තෙන්. හැබැයි ඒකේ රටේ ජනතාව සහ විපක්ෂයේ විසින් සමහර ඒකේ වැරදි දැක්කහම අපේ යුතුයකමක් මේ ගැන පැහැදිලි කිරීම. 1978 ව්‍යවස්ථාව තමයි දැන් රටේ තියෙන්නේ. 78 ව්‍යවස්ථාව ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ගෙනාපුවාම එවකට හිටියේ විපක්ෂය. ඒකට හිටියේ සිරිමාව බණ්ඩාරනායක මැතිණිය. එතකොට ඒ කාලේ හිටියා අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමාත් හිටියා. එවකට හිටියේ විපක්ෂයේ සියලු දෙනාම කිව්වේ ඒකාධිපති ව්‍යවස්ථාවක් කියලා. ජනාධිපති ක්‍රමයේ ඒකාධිපති කියලා හැම වෙලාවෙම මේක කියවලා ඒ දවස්වල කොල්ලිනාඩ් සිල්ලා මැතිතුමා එන්නේ පරමැතිතුමාලා. එතකොට ඒ වගේ හිටපු නායකයෝ ශ්‍රී ලංකන් පක්ෂයේ තමයි තිබුණේ. ඒතර පොඩ්ඩියන පෙරමුණක් තිබුණේ. ශ්‍රී ලංකන් පක්ෂයේ නායකයෝ අමරසිරි දොඩංගඩ එතකොට රිචඩ් පතිරණ වගේ නායකයෝ මේ ඒ වගේ සියලු දෙනාම මේ ඒකාධිපති ව්‍යවස්ථාවක් කියලා මේ ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා යටතේ අගමැතිවරයා පියන් කෙනෙක් කියලා කිව්වනේ.
එහෙම කියන තත්වයකට ඇති වෙලා දිගින් දිගට මේක මේ අගේ ජනාධිපති ධූරය අහෝසි කරන්න ඕනේ කියලා ආවා. ඇවිල්ලා 94 මැතිවරණයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ජනාධිපතිකම අහෝසි කරනවා කියලා පොරොන්දුවක් දීලා තමයි ජනාධිපතිතුමන් ඉදිරිපත් වුණේ. ඉතින් යම්කිසි සමහර ජනතා විමුක්තිපරණයේ මන්ත්‍රීවරු තරගෙන් ඉවත් වුණා ජනාධිපති ධූරය අහෝසි කරනවා කියලා. හැබැයි ඒවා හැම වෙලාවෙම වචනයකට පමණක් සීමා වෙලා දිගටම ඇවිල්ලා 2001 මං හිතන්නේ පරිවාස ආණ්ඩුව වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණත් සමග පරිවාස ආණ්ඩුව තිබිච්ච වෙලාවේ ඒවකට හිටිය එක්සත් ජනතා නිදහස් සන්ධානය මං හිතන්නේ මේ 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවා. ඒ 17 වෙනි සංශෝධනය ගෙනාවේ මේ කමිෂන් සභාව මූලික ආරම්භයේ තිබුණේ ඒ 2000 පරිවාස ආණ්ඩුවේදී. ඒකෙදි යම්කිසි ජනාධිපතිතුමාගේ බලතල යම්කිසි අඩු කිරීමක් කරලා මේක පාර්ලිමේන්තුවට වක් කියන තත්වයකට මූලික වශයෙන් ගෙනාවා. ඊට පස්සේ එතනින් පස්සේ 18 වෙනි සංශෝධනය 2010 ජනතා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණයෙන් පස්සේ ගෙනවා මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි වැඩියෙන්ම මේ ජනාධිපති ධූරයේ ඒකාධිපති ජනාධිපති ධූරයක් කියන එක කියා හිටියේ. හැබැයි එතුමාගේ ජයග්‍රහණයෙන් පස්සේ 18 වෙනි සංශෝධනය ගෙනාවා. දැන් මොකද උනේ 18 වෙනි සංශෝධනයේම නේද එතුමාලා පරාජය කරන්න මූලික උනේ. 18 වෙනි සංශෝධනය නිසාම තමයි 2015 ජනාධිපතිවරණයේදී එතුමාට පරාජය වෙන්න සිද්ධ වුණේ. ඉතින් ඒ අවස්ථාවේදී ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ කටයුතු කරන්න ගිහිල්ලා තමයි මේක වුණේ. ඊට පස්සේ අපි ජනතාවට පොරොන්දුවක් වුණා ඒ 18 වෙනි සංශෝධනයේ තියෙන අභයානකකම් අයින් කරලා 19 වෙනි සංශෝධනය කියනවා කියලා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි ස්වාධීන කමිෂන් සභා 9ක් ඇති කරලා. එතකොට විධායකයට ව්‍යවස්ථාදායකය යට කරන්න බැරි වෙන්න සාමාන්‍ය ව්‍යවස්ථාදායකයට යම්කිසි බලයක් දීලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ක් පත් වෙනවා. ජහ මහජන ඡන්ද 190ක් පත් වෙලා මේ ඒ අනුපාතය අනුව මේ සාමාන්‍යයෙන් ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරු පත් වෙලා පාර්ලිමේන්තුවේ එන්නේ මහජන ඡන්දයෙන්. එතකොට විධායකයට ව්‍යවස්ථාදායකයට යට කරගන්න යන බැරි තත්ත්වයක් ඇති වෙන්න අපි යම්කිසි සමතුලිතතාවයක් ඇති කළා. යම්කිසි අඩුපාඩු තියෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු වුණා මේ 20 වෙනි සංශෝධනයේදී 19 වෙනි සංශෝධනයේදී තිබිච්ච යම්කිසි අඩුපාඩු සකස් කිරීමක් කරයි. දැන් මෙතුමලා කියන විශේෂයෙන්ම අප 19 හැදපු එක ගැන පොඩ්ඩක් කතා කරොත් මේ ආණ්ඩුව පැත්තෙන් තියෙන චෝදනාව තමයි වයස් මට්ටම 30 35 කිරීම. ඒ වගේම ද්විත්ව පුරවැසිභාවයේ සහිත අයට ඡන්ද ඉල්ලන්න බැරි වීම. මේ දේවල් කොහෙවත් තිබිච්ච දේවල් නෙමෙයි. රාජපක්ෂවරුන් සීමා කරන්න ඔබතුමාලා අතුරත් කරනවා. එතකොට දැන් රාජපක්ෂ වලින් සීමාක දැන් ද්විත්ව පුරවැසියෙකුට මේ රටේ පාලන බලය දෙන එක හොඳද? මම රටේ ජනතාවගෙන් අහනවා. දැන් ද්විත්ව පුරවැසියෙක් උදාහරණයක් විදිහට ඇමරිකාවේ පුරවැසියෙක් යම්කිසි පුරවැසියෙක් මේ රටේ රාජ්‍ය බලයටපත් වෙනවා. ඒක යම් අඩුපාඩුවක් තිබුණා. ද්විත්ව පුරවැසියෙක් භාවය මම නම් කියන්නේ ප්‍රධාන තනතුරු දරන සෑම එක්කෙනෙකුටම ද්විත්ව පුරවැසි භාවය අයිට මේ තනතුරු දරින්න නොහැකි බව ඒ වෙලාවේ දාන්න තිබුණා. හැබැයි ඒකෙම දාලා තිබුණා. හැබැයි අපි හිතුවා මේක එහෙම කරයි කියලා. මොකද දැන් මහ බැංකු ප්‍රශ්නය ආවේ. දැන් ඇමරිකාවේ පුරවැසියෙක් එතකොට ඒගොල්ලන්ගේ ව්‍යවස්ථාවන දියුරුම් දෙනවා. ඒ රටට විරුද්ධව යුද්ධයක් ඇති වුණොත් ඒ රට වෙනුවෙන් ආයුධ ගන්න ඕනේ කියලා. එතකොට ඇමරිකාවේ පුද්ගලෙක් ද්විත්ව පුරවැසි භාවයක් තියෙන එක්කෙනෙක් මේ රටේ ජනාධිපති වුණොත් මොකද වෙන්නේ? ඉතින් එතකොට ඒක හොඳද? ඉතින් එතකොට අපි මේ දැන් මේකෙදි දැන් සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කරන්න ඉතාම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා ද්විත්ව පුරවැසි භාවය නැවත ඇති කරන එක. ඉතාම අත්‍යවශ්‍ය වෙලා තියෙනවාද වයස 35 30 බවට පත් කරන එක. ඉතින් මේවා ඉතා අත්‍යවශ්‍ය කරුණු මේ අවස්ථාවේදී. මේ අවස්ථාවේ රටේ ජනතාව කොච්චර ප්‍රශ්නයකද? දැන්ට පුද්ගලික අංශයේ රැකියා ලක්ෂ 5ක් නැති වෙලා තියෙනවා. රටේ ආදායම සීග්‍රලෙස අඩු වෙලා රාජ්‍ය ආදායම 2019 වඩා දැන් 60-70කින් අඩු වෙලා තියෙනවා. පඩි ගෙවන්න ඉන්න වැඩිවන ෆ්‍රී ලෝයල්ටි ඩේටා වශයෙන් මේ ද්විත්ව පුරවැසි භාවයේ තියෙන අයට රටේ පාලන බලය ගන්න පුළුවන්ද කියලා දැන් මම දැක්කා මේ රජයටම සහයෝගය දෙන කණ්ඩායම් මේ ගැන දැන් කතා කරනවා ස්වාමීන් වහන්සේලා කතා කරනවා එහෙමනම් ද්විත්ව පුරවැසි භාවය එක සම්පූර්ණයෙන් අයින් කරන්න කියලා දෙනවා මම දකින්න එකක් තමයි මේක කෙටුම්පත කැබිනට් මණ්ඩලෙට ඉදිරිපත් කරුවාම කැබිනට් මණ්ඩලයට යම්කිසි කාලයක් දීලා තිබුණාද කැබිනට් ඇමතිවරුන්ට මේකට යම්කිසි සංශෝධනයක් එන්න එහෙම මොකුත් නැහැ කැබිනට් මණ්ඩලෙට ඉදිරිපත් කළා ඉන්පසු ඒක ගැසට් කෙරුවා දැන් ගැසට් කළා රටේ සංවාදයට මම හිතන්නේ සති දෙකක් විතර සතියක් සංවාදයට ඊට පස්සේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා පළවෙනි වර්ගයේ දාලා ඊට පස්සේ පක්ෂ නායක රැස්වීමේදී තීන්දුව කරයි දිනයක් ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයට යනයි ශ්‍රේෂ්ඨාධිකරණයට යයි එතකොට මේකෙදි බලන්න ශ්‍රේෂ්ඨ සියලුම දේ සම්පූර්ණ ව්‍යවස්ථාදායකයේ විධායකයට යටත් කරලා තියෙන්නේ මේ කොමිෂන් සභාව ප්‍රසම්පාදන කමිෂම
අයින් කරලා විගණන කමිසම අයින් කරලා. ඒතකොට මේ රටේ හොරකමට තැනක් දෙන්න මම කෙටි පිළිතුරක් දුන්නොත් පොලිස් කොමිසම මැතිවරණ කොමිසම කියන දෙක පැවතීම ඇතුලේ ප්‍රශ්නයක් වුණා කියන දෙක යම් අපි ඒකනේ කිව්වේ යම් කිසි මේ කමිෂන් සභාවල යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා ඒක මේ හදන එක නේ තියෙන්නේ නැතුව මේ ඒ ටික ඒ වගේ සම්පූර්ණ පත් කිරීම බලය ජනාධිපතිතුමා අතට දීලා ජනාධිපතිතුමා මේ ජනාධිපතිතුමා මම හිතන්නේ මගේ පුද්ගලික මතයක් තියෙනවා මේ ජනාධිපතිතුමා යම් කිසි මේ ව්‍යවස්ථාවෙන් එහෙම අනිසි ප්‍රයෝජන ගනීද කියන එක ගන්නේ නැතිව හැබැයි කවුරු හරි එක්කෙනෙක් අතට ගියොත් මේක ඒ වගේ එක්කෙනෙක් අතට ඊට පස්සේ දැන් කැබිනට් මණ්ඩලය පත් කිරීම මේකට ඡන්ද ගන්න 3-2 ගන්න හින්දා තමයි කැබිනට් මණ්ඩලය 30ට එහා සීමා කරලා නැත්නම් සීමාව ඉවත් කරලා තින්නේ. මොකද දැන් ඒගොල්ලන්ට කැරට්ටලයක් දෙනවා මේකට අත උත්සව ගන්න උඹලා කැබිනට් පත් දෙකක්. මොකද අපිට පාර්ලිමේන්තුවේ සමහර මැති ඇමතිවරු කරනවා 20න් පස්සේ මට ඇමතිකමක් හම්බ වෙනවා මට නියෝජ්‍ය ඇමතිකමක් හම්බ වෙනවා කියලා අපිට කතා කරනවා. ඉතින් එතකොට ඒ කැරට්ටලේ පෙන්නලා මෙන්න මේකට ඡන්ද ගන්න හදනවා. ඉතින් එන්නේ ඒ වගේ තත්ත්වයක්. මේ ඊටාම අත්‍යවශ්‍ය කරුණක් නෙමෙයි මේක. ජනතාව දන්නේ නැහැ 19 වෙනි සංශෝධනයේ මොනවද තියෙන්නේ කියලා සමහර සාමාන්‍ය මේ රටේ ජනතාවෙන් ඇහුවොත් 19 වෙනි සංශෝධනය කියලා COVID-19ද කියලා හයි 19 කිව්වම 19 COVID-19කට තමයි දැන් දාන්නේ 19 වෙනි සංශෝධනයක් ගැන බහුතර ජනතාවක් දන්නේ නැහැ. ඒ නිසා මේක සාමාන්‍ය ඉතා කඩිමුඩිය කිරීම තුළ රටේ විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ ප්‍රශ්නෙට සිවිල් සමාජයේ ජනතාව ස්වාමීන් වහන්සේලා මේකට විරෝධය ප්‍රකාශ කරලා තියෙනවා. ජනතාව ජනාධිපතිතුමා මුක්තිය සම්පූර්ණයෙන් අයින් කරලා තියෙනවා. මේ තත්ත්ව තුළ විශාල ප්‍රශ්න සමග ජන බලවේගීයට අපේ සම්පූර්ණ විරෝධය ප්‍රකාශ කරනවා. 19 වෙනි සංශෝධනයේ තියෙන අනවශ්‍ය ඉවත් කිරීමකට කමන්නේ. හැබැයි මේ තත්ත්වය තුළ අපේ සම්පූර්ණ විරෝධය මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි ප්‍රේමනාත් දොළොත් මැතිතුමනි අපි කතා කරොත් දැන් මෙතුමත් මතු කරපු කාරණා තිබුණා මේ ජනාධිපති මුක්තිය ඒ වගේම ජනාධිපතිතුමාට බලය හම්බ වෙනවා නීතිපති හෝ වේවා පොලිස්පති හෝ වේවා අගවිනිසුරුව හෝ වේවා ඒ වගේම මේ සියලුම පත් කිරීම සම්බන්ධ ජනාධිපතිතුමාට තනි බලයක් එනවා ඒ වගේම කැබිනට් මණ්ඩලයේ අවශ්‍ය ප්‍රමාණයකට යන්නට පුළුවන් മന്ത്രി සම්බන්ධයෙන් සීමාවක් නැහැ ඊළඟට ද්විත්ව ඇසිභාවය තියෙනවා ඇත්තටම මේ වෙලාවේ කරන්න අවශ්‍යතාවයක් තියෙන කාරණයක් නෙමෙයි ඔබතුමාලා කරේ චාමර ප්‍රථමයෙන්ම මහමැතිවරණයෙන් පසුව සිවිල් සමාජ ක්‍රියාකාරීකු ලෙස නීතිඥයෙකු හැටියට මා රූපවාහිනියට අනන්තවත් ගොඩ වැදලා තියෙනවා පහුගිය කාලේ පුරාවටම. නමුත් මම හිතන්නේ පාර්ලිමේන්තු ගේට් වැනි වැඩසටහන් ඒකම නොයෙකුත් දේශපාලන වැඩසටහන් වලට අපි සහභාගී වෙලා තියෙනවා. නමුත් දේශපාලකයෙකු සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හැටියට මා රූපවාහිනියට ගොඩ වදින්න මේ වැඩසටහනට මම රූපවාහිනී සංස්ථාවට මේ අවස්ථාවක් කරගන්නවා ස්තුතිවන්ත වෙන්න. ඒකම කොළඹ දිස්ත්‍රික්කයේ ලාබාලම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට මාව තෝරාපත් කර ගැනීම සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ජනතාවට මා ස්තුතිවන්ත වෙනවා. ඒ අදාළ ඡන්ද කෘත්‍ය තුල මාව ඔසවා ඒ ආසන 15 ජනතාව මාව තෝරාපත් කර ගැනීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම චාමර මේ අවශ්‍ය කාරණයක්ද අත්‍යවශ්‍ය කාරණයක්ද කියන කටයුත්ත ගැන සලකා බලනකොට අපිට අතීතය පිළිබඳව විමසා බලන්න සිද්ධ වෙනවා. අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය කළ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියලා කිසි කෙනෙකුට අවශ්‍යතාවයක් නොමැති කාලෙක පහුගිය යහපාලන ආණ්ඩුව මිලියන 3000ක් වැය කරලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගැන කතා කරලා සාකච්ඡා කරලා ඒ ගෙනාපු යෝජනා හමස් පෙට්ටියේ තියෙනකොට මිලියන 3000ක් ජනතාවගේ මුදල් වැය කරා. නමුත් මේ වෙලාවේ අපි කවුරුත් දන්නවා ජනතාවට අපි කියපු කාරණයක් තියෙනවා මේ 19 වන ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කරනවා සහ නව ආණ්ඩු ව්‍යවස්ථාවක් ගේනවා කියන කාරණේ. ඒක ජනතාව අනුමත කරලා තියෙනවා. එතකොට මේ කියන කාරණාවලදී මේ 19 සංශෝධනය කිරීම කරන්නේ ජනතාව දැක්කා පහුගිය කාලේ පුරාවටම මොන වගේ තත්ත්වයක්ද රටේ නිර්මාණය වුනේ. 19 ඔය කියන දැන් මේ බලය තුලනය වීම සහ මේ සංවර්ධන තුලන ක්‍රමය තුල ඒ එකිනෙකාගේ බලය ස්වායත්ත ලෙස පැහැදිලිව වෙන් කිරීම සහ ඒ අවුල් සහගත තත්ත්වය තුල තමයි පාස්කු ප්‍රහාරය වගේ අවාසනාවන්ත සිද්ධියක් තුල එයා දන්නවා මෙයා දන්නවා කියලා එකිනෙකාට ඇඟිලි දික් කරන තත්ත්වයක් නිර්මාණය වෙන්නේ. ඊට පස්සේ ඒ පාස්කු ප්‍රහාරයේම සැකකාරය බවට පත්වන පොලිස්පතිවරයාව ඉවත් කරලා නව පොලිස්පතිවරයෙක් පත් කරලා තවදුරටත් එවැනි ප්‍රහාර එල්ලනවාද කියලා විමර්ශන කටයුතු කරන්න බැරි තත්වයට මේ රටේ රාජ්‍ය ආරක්ෂාව දුර්වල වෙලා මේ රටේ බුද්ධ්‍යංශ මේ රටේ රණවිරුවෝ මේ රටේ ඉන්න යුද හමුදා සියලුම දෙනා අතරමං වන තත්වයකට නිර්මාණය වෙන්නේ මේ කියන 19 වන ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනය තුල තියෙන බහුරූපී අර්ථකථනත් එක්ක. මොකද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මුල් 4 එක වගන්තිය කියනවා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ජනාධිපතිවරයා සතු වන්නේ කියලා. ඉන්නතුරු 19 ආණ්ඩු ව්‍යවස්ථාවේ 7 වන පරිශීලනය තුල තියෙනවා ජනාධිපතිවරයාට අමාත්‍ය දුර තැරිය නොහැකිය කියලා. ඉතින් මේ ආකාරයේ
තියෙන ගැටලු සහගත තත්ත්වයන් තුළ මේ 19 සංශෝධනය කිරීමේදී අපි කාටවත් කියන්න බෑ මේක අවශ්‍යයි මේක අත්‍යවශ්‍යයි මේක අනවශ්‍යයි කියලා. ඒකට 19 තියෙන සමස්ත පෞද්ගලික කාලය පුරාට ඇත්තටම 19 ගෙනාවේ. ඇත්තටම 19 ගෙනාවේ රාජපක්ෂවරුන්ව දේශපාලන භූමිකාවෙන් අතුගාලා දාන්න. එදා රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වේ අපි අනාගතේ රාජපක්ෂවරු දේශපාලන පාපිස්සට අතුගාලා දානවා කියලා. එහෙම තමයි ඔහු කිව්වේ. ඔහු එතනින් කියලා ඒක නැවැත්තුවේ නෑ. ඔහු දන්නවා මේ රටේ විධායක ජනාධිපතිවරයට තරම් කරලා ඔහුට මේ රටෙන්ම ඡන්දය අරගෙන කවදාක්වත් විධායක ජනාධිපතිවරයා වීමේ හැකියාවක් නැති බව ඔහු හොඳට අවබෝධ කරගන්න හිටියා. ඒ නිසා තමයි කල්යල් බලලා මේ කුප්‍රකට ව්‍යාපෘතිය තියත් කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානියෙකු කඩාගෙන ගෙනල්ලා ඊට පස්සේ පාර්ලිමේන්තුවේ බලය අල්ලලා මොකක්ද කරේ පාර්ලිමේන්තුවේ බලය අල්ලලා 19 ගෙනාව 20 ගේනවා කියලා පොරොන්දුවක් එක්ක මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා කියලා විශාල පොරොන්දු දීලා 19 ගෙනල්ලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු දන්නේ කොහොමද මේ අගමැතිවරට මෙච්චර විශාල බලයක් ඇති වුණේ කියලා. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ දූර කාලේ අවුරුදු 4මාරක් යනකම් විසිරවන්න බෑ කියලා. ඒ කාරණා මුද්‍රිත සංශෝධනයාවට පස්සේ තමයි කවුරුත් දන්නේ මේක මෙහෙම වුණා කියලා. ඒ වසරකින් විසිරුවා හැරිය යුතුයි කියන තැනට ගෙනීම ඔබ කියන්නේ සාධාරණයි කියන තැනද? නෑ පාර්ලිමේන්තුව විසිරීම සම්බන්ධයෙන් ඇත්තටම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන්න ඕනේ හෙට විසිරුවත් ආපහු නැවත ජනතාව ඉදිරියට යන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය කරන්න. නැත්නම් අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැඩ කරන්නේ මේ අවුරුදු 5ක් අපිට හම්බුණා බලේ අපි අවුරුදු 4කින් ආපහු එන්න තමුන්නාන්සලා ගාවට කියලා එහෙම තත්ත්වයක් තියෙන. එහෙම පොඩි විචිකිච්ඡාවක් එක්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැඩ කරන්න දෙන්න ඕනේ. මම හිතන්නේ මේ රටේ ජනමතය වෙනස් වෙනකොට විශේෂයෙන් පාර්ලිමේන්තුවේ ජනමතය ආණ්ඩුව වෙනස් වීමේ අවශ්‍යතාවයක් තියෙන්න ඕනේ. මොකද අපි දැක්ක 2018 අවුරුදු 5කට දීපු බලය යහපාලන ආණ්ඩුවට 2015 2018 නැවත ජනතාව ගන්නවා. ඒ පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණයත් එක්ක අපිට ප්‍රායෝගිකව ජනතාව නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ එක් තීරණ සඳහා ජනතාවගේ මේ තීන්දුව తీරන ගැනීම හැකියාවක් නැහැ. ඒ නිසා තමයි මේ විදිහට බලය ලබා දෙන්නේ. නමුත් අපි දැක්කා ජනතාව ඉතාමත් ඉක්මනින් කලකිරෙනවා යහපාලන ආණ්ඩුවත්. ජනතාව ඉතාමත් ඉක්මනින් කලකිරෙනවා 19 ආණ්ඩුව සංශෝධනය තුළ ඇතිවෙච්ච තත්ත්වය තුළ. ඉතින් ඒ නිසා ඒ තත්ත්වයන් තුළ ඇතිවෙච්ච ස්වභාවය තුළ අද මේ ආණ්ඩුව අරගෙන තියෙන මේ ආණ්ඩුවේ සම්පූර්ණ ක්‍රියාදාමය තුළ ජනතාව කවුරුවක්වත් පිළිගන්නේ නැහැ මේ එකම ක්‍රියාවලිය මේ ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනය කියලා. අද එක පැත්තකින් මේ ආණ්ඩුව මේ ජනාධිපතිවරයා පත් වුණාට පස්සේ මුළු ලෝකෙම ප්‍රබල බලවතුන් කොරෝනා රෝගී තත්ත්වය හමුවේ දන ගහලා බිම වැටිලා අසරණ වෙලා තියෙනකොට අසල්වැසි ඉන්දියාව පෙරේදා දිනේදී ලෝකේ වාර්තා වෙච්ච වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව වාර්තා වෙච්ච රාජ්‍යයක්. එතකොට එහෙම තත්ත්වයක් තුල අපි අද කෙලින් හිටගෙන අපි බොහොම උජාරුවෙන් බොහොම තේජාන්විතව ඉන්න රාජ්‍යයක් අපි. මොකද මේ රටේ බුද්ධියංශ යොදවාගෙන මේ රටේ රණවිරු යොදවාගෙන මේ රටේ කොරෝනා රෝගය අවසන් කරන්න යෙදුණු බඩපවත්වන්න යෙදුච්ච රාජ්‍යයක්. හැබැයි ඔය බුද්ධියංශම 97 පාරක් කියලා තියෙද්දි පාස්කු ප්‍රහාරය ගැන තම දොයිතුවක අගයක් දෙන්න නැතුව අහිංසක මිනිස්සු මරන්න අහිංසක මිනිස්සුන්ව මැරෙනවා දකින්න අහිංසක මිනිස්සු මැරෙන බව දන්න ඇමතිවරු ගෙවල් වල හිටපු යහපාලන ආණ්ඩුව අද කතා කරනවා. හොඳයි. මේ පාලනේ බොහොම වෙන දෙයක් කරන්නේ මේ පාලනේ කරන්නේ මේ ව්‍යවස්ථා සංශෝධන කියන විතරක් කියලා. ඉතින් අපි ඒවා බැහැර කරනවා. මේ රටේ මිනිස්සු දන්නවා මේ රටේ බිමේ මිනිස්සු දන්නවා මොනතරම් විදිහේ සුබදායි තොරතුරුද සුබදායි ආකල්පමය තත්ත්වයක්ද අද රටේ නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා මම හිතන්නේ මේ අපේ සහෝදර මන්ත්‍රීවරු කියන කාරණා ජනතාව පිළිගන්නේ නැහැ. අද අපි ව්‍යවස්ථාව සංශෝධනය කරන විතරක් නෙමෙයි ඒක අපේ තියෙන එක් පසකින් තියෙන එක් දෙයක්. බොහොම මේ සාමාන්‍ය පනත් කෙටුම්පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතක් විවාදයට ගන්න එක සාකච්ඡාවට ගන්න ක්‍රමෙදි තින්නේ. මම අහන්න කැමතියි ඔබතුමාලාගේ ආණ්ඩුවේ පහුගිය රනිල් වික්‍රමසිංහ මහත්මයා අර ප්‍රභාකරන් එක්ක අස්සම් කරපු ගිවිසුම අඩුතරමේ කිසි කෙනෙක් දන්නවද? හොඳයි. අපි ඉදිරි වටවලදී කතා කරමු. දෙවැනි වටය තුලදී මේ නැගුණු කාරණා සම්බන්ධයෙන් മന്ത്രിවරුන්ට ඒ කඳවුරෙන් මේ කඳවුර පිළිබඳ ප්‍රශ්න කරන්නට පුළුවන්. ඒ සඳහා සම්පූර්ණ කාලය අපි ලබා දෙනවා. කෙටි විරාමයකට යමු. විරාමයෙන් පසු දෙවැනි වටයත් සමගින් හමු වෙමු. අපි කතා කරන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා වෙනස් වීම, ඒ හා සමානවම රටේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ. රැඳී සිටින්න කරට කර සමගින්. හොඳයි දෙවනි වටයයි අපි ආරම්භ කරන්නේ පළමුව වටයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ශවයෙන් නැගුණු කාරණාවලට අදාළව හෙක්ටර් පොහල් මන්තුමනි ඔබතුමාට අවස්ථාව පිළිතුරු දෙන්න.
දැන් අපිට ප්‍රශ්න තියෙන්නේ චාමර දැන් අපි කියන කාරණාව වෙනත් කාරණාව. අපි කියන්නේ රටේ අද පවතින තත්ත්වයක් එක්ක ඉදිරි අනාගතයට යන සැලසුම් හදනකොට දැන් ජනාධිපතිතුමාට කාලේ දැන් මාස 8 පහුවෙලා අවුරුද්දක් හිටු වෙන්න එනවා කාලේ. එතකොට හරියට බැලුවොත් තව අවුරුදු 4 ඉස්සරහට තියෙනවා. ඒතර පාර්ලිමේන්තුව වෙනස් වෙලා පටන් ගත්ත එක වෙනම කතාවක්. හැබැයි පාර්ලිමේන්තුවට අපූර්වට තිබුණ අයවැයක් එන්නේ නොවැම්බර් මාසේ ගිය අවුරුද්දේ. හැබැයි ඒක කරේ නෑ. ඒක කරන්නේ නැතුව මේ අතුරු සම්මත ගෙනු මේ කතන්දර ගෙනාවට අයවැයක් ගේන්න පුළුවන්කම තියාගෙන ගෙනාපු නැති එක සම්බන්ධයෙන් ඒ වගකීම එතුමන්ලා අරගන්න. හැබැයි ඔබතුමාලා ණය අනුමත කරේ නැහැ. ණය අනුමත කරන්න එවෙලේ අපි එවෙල ගෙනාපු යෝජනාවකට ණය අනුමත කරේ නැත්තේ. ඇයි අයවැය ගෙනාවේ නැත? අයවැය ගෙනාව නම් අපිට සාකච්ඡා කරලා කතා කරලා යම්කිසි වැඩපිළිවෙලකට එන්න තිබුණා. අපි කිව්වේ ණය ගන්න සීමාව වැඩි කරන්න බැහැ කියන මතය විතරයි අපි ඒ වෙලේ කතා කරේ. ඒතකොට වැය සියල්ලටම අපි අවස්ථාව ලබා දුන්නා. හැබැයි ණය සීමාව වැඩි කරන්න අපි නැත්නම් ණය වැඩි කියලා කෑ ගහපු වේදිකාවේ කෑ ගහපු අය නැවත වතාවක් පටන් ගත්ත ගමන්ම ණය සීමාව වැඩි කරන්න කතා කරනවා නම් ඉතින් එතනදී දැනගන්නවා වේදිකාවේ කිව්ව බොරු කියන එක. එතකොට යාම්බර මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් 69 ලක්ෂේ බලාපොරොත්තු වුණා කියලා මෙතුමන්ලා කියනවා ව්‍යවස්ථාවක් අලුත් ව්‍යවස්ථාවක් හදන්න ඕන කියලා. අපිත් එකඟයි ඒකට. අලුත් ව්‍යවස්ථාවක් හදන්න ඕන. හරි. දැන් මේ කරේ ඒකද? නැහැ. 20 වෙනි සංශෝධනය ගේද්දී 19 වෙනි සංශෝධනයේ සමහර තාක්ෂණ ප්‍රශ්න තිබුණා කියන එක අපි පිළිගන්නවා. සමහර දේවල් වල ගැටලු තිබුණා. ඔය නෑ කියලා කියන්නේ නැහැ. හැබැයි ඒ වෙනුවට අපි විශ්වාස කරේ නෑ ජනාධිපතිවරයාට මෙතරම් බලතල විදිහට මෙවැනි සංශෝධනයක් ගේනවා කියන එක. අපි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ නැහැ. නමුත් මේ අවස්ථාව කඩිනමින් මේ වගේ වැඩක් කරන එක නෙමෙයි. දැන් වේදිකාවල් වල පතුරු ගහ කතා කරානේ 19 වෙනි සංශෝධනය ගෙනාවා. ඒක ගෙනල්ලා ඒක සම්මත කරගත්තා. සම්මත කරගෙන බොරු කිව්වා. මම කියලා ගොඩක් කතන්දර කිව්වනේ. කාලය දුන්නේ නැහැ මිනිස්සුන්ට. ඒක ගොඩක් කතන්දර කිව්වනේ. දැන් මෙතුමා කිව්වා මේ වෙලාවේදී 19 වෙනි සංශෝධනය ගේන අවස්ථාවේදී මන්ත්‍රීවරු ඊට පස්සේ දන්නේ කියලා මේ බලතල නැහැ කියලා. ඉතින් එවැනි ඔලොමොට්ටල කණ්ඩායමක්ද එදත් අත උස්සලා අදත් අත උස්සන්නේ එතකොට. මොකක්ද ඒකේ තේරුම? මොකක්ද මේ මන්ත්‍රීවරුන්ගේ වගකීම ජනතාවට ලබා දෙන්නේ? එදා කියපු කතාවද අද කියන්නේ ඒගොල්ලෝ මම දැක්කා අද සමහර අය කියනවා. අපිට එක පැත්තකින් ලැජ්ජ හිතුණා අපි දේශපාලනය කරන කණ්ඩායමද කියලා. මොකද ඒ අය ලැජ්ජ වෙන්න ඕන. එදා 19 වෙනි සංශෝධනයේට අත උස්සලා සියලු කාරණා කරලා ඉවර වෙලා. කවුද බලතල ඊට පස්සේ ඇමති කන්තිකත් අරගෙන කවුද බලතල නැහැ කියලා කිව්වේ? කොයි බලතල නැහැ කියලා? නෑ ඔබතුමා කිව්වේ 19 වෙනි සංශෝධනය සිද්ධ වෙච්ච නිසා අර වෙච්ච වැරදි ටික වුණා කියලා දන්නේ නැහැ කියලා ඔබතුමා කියවනේ ඒ දන්නේ ඔබතුමා වැරදි වැටහීමක් ඒ ඒ වෙලේ අතීස්ුවේ එහෙම දෙයක් මම කිව්වේ නැහැ කිසි වෙලාවක උස්සලා ඇයි දැන් 20 වෙනි සංශෝධනයේට ඒගොල්ලෝ දැන් අත උස්සලා 19 බලතල ගැන කතා කිරීම මම කරන්නේ වැරදි කතාවක් ඔබතුමායි කියන්නේ හරි ඒක නිවැරදි කරගමුකෝ හරි මම කියන්නේ දැන් 19ට අත උස්සපු අයම 20ට අත උස්සනවනේ ඒතොර 19 දී ඒගොල්ලෝ කියපු කතා ටික මම ඔබතුමාලට වෙන දවසක විවාදයකට එනවා නම් ඒ මාගාව රෙකෝඩ් කරගෙන තියෙනවා ඒ කතා ටික දාලා පෙන්නන්න ඒ කතා ටික දාලා පෙන්නන්නම් එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාලට ඔය කණ්ඩායම කියපු කතා ටික. ඒ කතා ටික අපි ළඟ තියෙනවා. අපි ඉදිරියේදී පෙන්නන්නම් ඒ සියලු කතා ටික. ඔබතුමාට මතකද 19 ඉදිරිපත් කරපු ලිඛිතව ඉදිරිපත් කරපු කෙටුම්පත නෙමෙයි වාචික සංශෝධනවලදී. ඔව්. අවසානයේ එළියට ආවේ ඒ කෙටුම්පත නෙමෙයි කියලා ඔබතුමා පිළිගන්නවා. හරි. ඒක මම කියන්නේ කතාව අහගන්නකෝ. එතකොට එයාට තිබුණානේ ඒ වෙලාවේදී ඒකට එකඟ නොවෙන්න එහෙනම් පාර්ලිමේන්තුවේ. එයාට අපූර්වට පාර්ලිමේන්තුවේ එකඟ නොවෙන්න තිබුණානේ. ඒ ඒවපු දේ පාර්ලිමේන්තුවේ එකඟ නොවෙන්න තිබුණා කිසි දෙයකට. පාර්ලිමේන්තුවේ එකඟ වෙන්න තිබුණා හරියටම කතා කරගෙන අපිට දෙන්න හරියට. හරි ගැසට් එක දෙන්න. මෙන්න ව්‍යවස්ථාව. මෙන්න මේක තමයි ඉදිරිපත් කරන්නේ. මොකද ඒගොල්ලෝ පුරුදු වෙන අය නෙමෙයිනේ. අවුරුදු ගණනාවක් මම හිතන්නේ අවුරුදු ගණනාවක් පාර්ලිමේන්තුවේ හිටපු අයනේ. මම මේ අලුත් ඔබතුමාලා ගැන කතා කරනවා නෙවෙයි. මම කියන්නේ මේ වගකීම දැන් කැබිනට් එකේ ඉන්නේ කවුද? අපි ප්‍රශ්න කරේ. ඔබතුමාට මම යෝජනා කරනවා දැන් ඔබතුමාලාගේ නායකයා නෙමෙයි. බොහොම ශූර ලෙස ඒ සංශෝධනය කරලද යෝජනා වෙනස් කරලා තමයි ඔබතුමා පිළිගන්නද කියලා උතර මම ප්‍රශ්නයක් අහන්නේ. මම යෝජනා කරනවා බොහොම ශූර ලෙස ඔබතුමාලාගේ නායකයා ඒ අදාළ කාර්යය තුළ
ඒ යෝජනා සංශෝධන හරහා තමයි මේ සංශෝධනය ගේන්නේ. සංශෝධන හරහා ගෙනමු සංශෝධනයේ සංශෝධන සම්පූර්ණ වෙනස් කරලා විකෘති කරගෙන යෝජනා කරනවා. මම ඔබතුමාගේ ඒ කතාව පිළිගන්නේ නැහැ. මේ මොහොතේ හේතුව මම ඒ පිළිබඳව විමර්ශනයක් කරලා නැහැ. එතන ගෙනාපු ගැසට් කරපු එකද නැවත ගෙනාවේ නැත්තේ කියලා කියන එක මම ඒක බලලා ඔබතුමාට වෙන දවසක ඕනනම් කියන්නම් ඒ කතාව. හැබැයි මතක තියාගන්න. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැන් ඔබතුමාලා අපි අලුත් මන්ත්‍රීවරු. දැන් ඔබතුමාලා පළවෙනියෙන් ආපු අය. අපි දෙවෙනි වතාවට කියන්න පුළුවන්. හැබැයි අර මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුව පට්ට ගහපු අය. සිංහලෙන් කියනවනේ. පට්ට ගහපු අය. ඒ විතරක් නෙවෙයි අපේ හිටපු ජනාධිපතිතුමා. එයා එතකොට මොනවද කරේ එයා? එයා මොනවද කරේ? එයා ජනාධිපති ධූරයට එන්න ඉස්සෙල්ලා ඇමතිකම් ගොඩක් තරලා ආපු කෙනෙක්. එතකොට මොනවද කරේ? මේ දානවෙනි ව්‍යවස්ථාව සංශෝධනය අද කියනවා නම් ඇවිල්ලා අනේ අපිට දෙයියනේ අපිට වැරදුනා ඒ වෙලාවේ වැරදි දෙයක් දුන්නේ අපි අහු වුණා කියලා කියනවා. ඉතින් ඔබතුමාලම කියනවනේ දැන් 19 මේ තාක්ෂණික දෝෂ තියෙනවා කියලා. ඔබතුමාලා ගෙනාවේ. ඉතින් අපි ඔබතුමාලා මේ කියන දේ හරියට තේරුම් ගන්නකො. අපි කියන්නේ 19 වෙනි එකේ එතන ඒ සංශෝධනයේ අඩුපාඩුකම් තිබුණා කියලා අපි පිළිගන්නවා. ඒ අඩුපාඩුකම් ටික වෙනස් කරාට ප්‍රශ්නයක් නැහැ කියලා ඒකත් පිළිගන්නවා. 20 වෙනි සංශෝධනයේ ගේනවට අපි විරුද්ධ නැහැ. හැබැයි මේ අරගෙන බලන්නකෝ අරගෙන තියෙන බලතල ටික සියල්ලම ඒ තිබිච්ච ඔක්කොම ටික නැවත ගෙනහිලා තියෙනවානේ පරණ තැනටම. ඉතින් එහෙනම් මම කියන්නේ ඒක නෙවෙයි. මම කියන්නේ දැන් 19 වෙනි සංශෝධනය ගැන කතා කරපු අත උස්සපු කණ්ඩායම තමයි කැබිනට් එකේ දැන් ඉන්නේ. කණ්ඩායම. ඒ කැබිනට් එකේ ඉන්න කණ්ඩායම නැවත 20ට අත උස්සද්දී ඒගොල්ලන්ට කියන්න කොන්දපණ තියෙන්න ඕන රටේ ජනතාවගෙන් ඡන්දය අරන් ආපු අය හැටියට පාර්ලිමේන්තුවේ ඉන්න අය හැටියට වගකීම් දරන හැටියට කියන්න පුළුවන් වෙන්න ඕන. මෙච්චර බලතල දෙන්න බෑ. අපි එදා කාලයක් තිස්සේ මේ රටේ ජනතාව කිව්වේ ඒකාධිපති පාලනයක් රටේ ගෙනියන්න එපා. මේ රටේ ජනාධිපතිට එවැනි බලතලයක් දෙන්න එපා. බලතල බෙදාගෙන පාර්ලිමේන්තුවත් එක්ක වගකීමෙන් වැඩ කරන්න කියලා තමයි ජනතාව ඉල්ලුවේ. බහුතරයක් ඉල්ලුවේ එහෙම තමයි. එතකොට මේ 69 ලක්ෂය මෙතුමන්ලා කියනවා නෑ පාර්ලිමේන්තුව අතල්ලා දාන්න. අගමැතිතුමා සත පහකට ගණන් ගන්න එපා. අගමැතිතුමා අයින් කරලා පැත්තකින් තියන්න. ඇමතිවරුන්ව පැත්තකින් තියන්න. ජනාධිපතිතුමාට විතරක් බලය දෙන්න කියලා දැන් 69 ලක්ෂය කියනවා නම් 69 ලක්ෂය බලාගනියේ. අපි කියන්නේ. නමුත් රටක විවිධ කාරණා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. අපි මහා ලොකුවට කතා කරනවා. අපි මහා ලොකුවට කතා කරාට අපේ ප්‍රායෝගික දේ මොනවද? මම මේ කතා කරන්නේ ගොඩක් වෙලාවට අර මම බලන් ඉන්නවා 20ට අර ඇමතිවරු ටික ලැජ්ජ නැතුව ඇඳුමක් අරගෙන ඇවිල්ලා වාඩි වෙලා ඒ 20ට අත උස්සන එක බලන් ඉන්නවා මම. ඒක ඉතිහාසගත වෙනවා මේ රටේ. 19ට අත උස්සපු කණ්ඩායම 20ට අත උස්සද්දී ඉතිහාසගත වෙනවා. පෙදාට කතා කරන්න රෙද්ද ගැලවෙන්න ඒගොල්ලන්ගේ. මොකද හේතුව තමයි ඒගොල්ලෝ 19ට අත උස්සන වෙලාවේදී ඒ අයම කටින් කියපු දේ මම මේ ඔබතුමාට කියන්නේ ඒකයි. ඒ අය කටින් කියපු දේ අපි ගාව තියෙනවා. හැන්සාඩ් එකෙත් තියෙනවා. ඒ කියපු කතා ටික. එතකොට ඒ කතා ටික අපි ඉදිරියේදී ඉදිරිපත් කරන්න. අපි මාධ්‍ය හැමතැනකම ඉදිරිපත් කරන්න මොනවද කිව්වේ කියලා. එතකොට මේ රටේ ජනතාව තීන්දුව කරයි. ලක්ෂ 68මාරක් පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දේ පාවිච්චි කළා මනාප දුන්නේ අපි ඇඳගෙනද කියලා ජනතාව තීන්දුවක් ගනි. ඒ අය තමයි තාම මෙතන ඉන්නේ කියලා අන ජනතාව තීන්දුවක් ගනි. එදාට තේරෙයි මේ ආණ්ඩුවේ කණ්ඩායමට මොකක්ද අපි කරගත්තේ කියලා. නිකන් බලන්නකෝ. මේකේ තියෙන බලතල ටික මොනවද දීලා තියෙන බලතල ටික. දැන් ඔය මොනවත් අපි පැත්තක තියමුකෝ. දැන් අවුරුද්දකින් පාර්ලිමේන්තුව විසුරන්න කියලා තිබිච්ච ක්‍රමේ ජනාධිපතිතුමාට හිතුණා පාර්ලිමේන්තුව විසුරුවයි. එතකොට දැන් ඔබතුමා කියනවා ජනතාව ඉදිරියට ගිහිල්ලා අපි මැනලා බලන්න පුළුවන් වෙන ඕන වෙලාවක මේ අවුරුදු 5 කතාව නෙවෙලු. මොන විහිළු කතාවක්ද ඒක නිකන් හිතන්නකෝ. මේ රටේ ජනතාවගේ සල්ලිනේ ඡන්දෙට වියදම් කරන්නේ. කෝටි ගාණක් මුදල් වියදම් කරන්නේ. නිකන්ද? පාර්ලිමේන්තුව අවුරුදු 5කට තිබිලා අවුරුදු 4මාරට විසුරුවද්දි අවුරුදු භාගයක් එතන අඩු වෙනවා. ඒක එකතු වෙද්දි ඉස්සරහට යද්දි ජනතාවගේ සල්ලි යන්නේ. පරම්පරා කීපයක සල්ලි ඉස්සරහට යන්න තියෙන සල්ලි දැන් යනවා. හැබැයි අර තර්කයක් මෙතුමාලගේ ආණ්ඩුව පැත්තෙම කියනවා මෙච්චර ප්‍රශ්න තියෙනකොට පාර්ලිමේන්තුව විසුරුවන්නට ඒක හරි. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ නැතුව නෙමෙයි මං කියන්නේ මේක අවුරුද්දේ කතාව නෙමෙයි. එහෙමනම් මේකට යම්කිසි සාධාරණ හේතුත් එක්ක යම් දෙයක් ඇති කරන්න තිබුණා. නැවත අවුරුද්දකට ගිහිල්ලා ආය පරණ තැනටම යනවා නම් දැන් බලන්නකෝ. දැන් විගණාධිපතිතුමාව පත් කරන්නේ ජනාධිපති. එතන කියනවා විගණාධිපතිට අර විගණාධිපති කියන ඒ සුසුකම් තියෙන්න අවශ්‍ය නැහැ කියන එක. ඒ විතරකුත් නෙවෙයි. ඒකේ පැහැදිලිව තියෙනවා මේ ජනාධිපති ලේකම් කාර්යාලයත් අගමැති ලේකම් කාර්යාලයත් විගණනයට නැහැ. එතකොට මාර විහිළුවක් නෙමෙයි කරතේ. මොකද්ද මේ කියන්නේ? ඒකට ඔබතුමාලා එකඟ වෙනවද? ඔබතුමාලා එකඟ වෙනවද? රාජ්‍ය නිලධාරි මොන ආයතනයක් හෝ විගණනයට ලක් විය යුතුයි. ඇයි විගණනයට ලක් වෙන්න බයයි? මොකද එතන තියෙන ගැටලුව?
මෙතන මොකක් හරි ගැටලුවක් තියෙනවද? නැහැ. එහෙමනම් ඒ අවස්ථාව දෙන්න ඕන. ජනතාවගේ සල්ලි අපි පාවිච්චි කරන්න. ඊළඟ ප්‍රශ්නේ අපි කියන්නේ. අවසන් කරමු. දැන් මේ අපි හැමතිස්සෙකම හිතන්නේ මට මන්ත්‍රීතුමා එක පෙන්නන්න කොහෙද තියෙන්නේ කියලා. ඕක තියෙන්නේ පැහැදිලිව බලන්න 20 තියෙනවා විගණාධිපතිට එයාගේ කාර්යය ගැන තියෙනවා. ඒ කාර්යය නෑ අර එක සඳහන් කරලා. එතකොට විගණාධිපතිගේ ව්‍යවස්ථාවේ තිබිච්ච ඉස්සලා තිබිච්ච කාර්යය පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. අර එක ඒක එතනින් අවලං කරලා තියෙනවා. එතනින් අයින් කරලා තියෙනවා. අයින් කරලා අලුත් වෙන එකේ අර සඳහන් ආයතන දෙකම නැහැ. එතනින් තමයි ඒක අහු වෙන්නේ. නැතුව එතන කොතනකවත් කියලා නැහැ ඒ කතාව. ඔබතුමාට ඊළඟ එකේදී මම පිටුව පෙන්නන්නම්. මම පිටුව පෙරලගෙන දැන් තියාගත්තේ නැහැ කතා කරද්දී. ඔබතුමාට පැහැදිලිව මේ පිටුව පෙන්නන්නම්. පේන්න ඔබතුමා අවසන් කරමු. වැරදි කරුණු මේ කතාව. කරුණු මම කියන්න. නේ අලුත් එක. විගණාධිපතිවරයා විසින් ආණ්ඩුවේ සියලුම දෙපාර්තමේන්තුවල ගිණුම්ද අමාත්‍ය මණ්ඩලයේ කාර්යාලය අධිකරණ සේවා කොමිෂන් සභා කාර්යාලය පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලවල පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයාගේ කාර්යාලය පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලය මහමැතිවරණ කොමසාරිස්වරයාගේ කාර්යාලය පළාත් පාලන ආයතන කාර්යාලවල රාජ්‍ය සංස්ථා කාර්යාලවල ගිණුම්ද සහ යම් ලිඛිත නීතියක් යටතේ ආණ්ඩුවට පැවරී ඇති වෙළඳ ව්‍යාපාර හා වෙනත් ව්‍යාපාර ගිණුම්ද විගණනය කළ යුත්තේ. මෙන්න මේකේ තියෙනවා මේ කතාව. හරිද? එතකොට මේ තියෙන විගණාධිපතියාගේ කාර්යය ගැන මේ ඉස්සේ තියෙන එක. එතකොට ඉස්සෙල්ලා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා විගණාධිපතිවරයාගේ කාර්යය මොකක්ද කියලා. ඒක සම්පූර්ණයෙන්ම අයින් කරලා තියෙන්නේ. අයින් කරලා තමයි මේ අලුත් එක මෙතනට ඉදිරිපත් කරලා තියෙන්නේ. හරිද? අනුව්‍යවස්ථාව දීලා තියෙන්නේ මෙතනට අලුත් එක. එතකොට අතනදී අර එකේ තියෙනවා අර දෙක. මේකේ මේ දෙක නැහැ. ඒ දෙක නැහැ කියන්නේ නැහැ කියන එකනේ. එතකොට ඔබතුමාලා පිළිගන්න ඕන. හොඳයි. මේ 1970 ඉවස්ථාවනේ 70 ඉවස්ථාවේ ගණකාධිකාරයේ ඔය තියෙනවා. ඔබතුමා වැරදි කතාවක් කියන්නේ. 70 ඉවස්ථාව තියෙනවා. ඒ තියෙන එක අයින් කරලා තියෙනවා. මේ අයින් කළා නෑ. හොඳයි. ඔය 19 අයින් කරලා තියෙනවා. නෑ නෑ. අයින් කළා තමයි. ඒකට වැරදි නම් ඔබතුමා නිවැරදි කරන්නකෝ ඒක. හරි. අපි කාලය අපි යෝජනා කරනවා. හරි. එතකොට විනාඩියක් දෙන්න බට අවසන් කරන්න. අපි කියන්නේ මේ 20 වෙනි ව්‍යවස්ථාව ගෙනාවා කියන එක මේ සංශෝධනය ගෙනාවා කියන එක අපිට ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි මේකේ අන්තර්ගතය මේකේ ඇතුල් වෙලා තියෙන ජනාධිපති බලතල අගමැතිව හැල්ලු කිරීම පාර්ලිමේන්තුවේ අමාත්‍යවරුන්ම එතන හැල්ලු වීම ඒ වගේම විශේෂයෙන් මේ ඇයට තියෙන බලතල සම්බන්ධව ඒ වගේ කොමිෂන් සභා ටික ගත්තාම පාර්ලිමේන්තුව විසිරීම ගත්තාම ඊළඟට පිටරටත් මේ අයිතිය තියෙන කෙනෙක් ලංකාවේ අයිතියයි මේ දෙකමත් එක්ක රටේ පාර්ලිමේන්තුවට එන්න පුළුවන් වීම මේ සියල්ලම අරගෙන ගත්තාම මෙතෙන්ට යා යුතුව තිබුණ නැහැ කියන එකයි අපි කියන්නේ. වෙන කාරණාවක් නෙවෙයි. මෙතෙන්ට ගිය එක ඉතාමත්ම වැරදි රටක් හැටියට. බොහොම ස්තුතියි. වසන්ත බබන්නාර මැතිතුමනි ඔබතුමාට අවස්ථාව මේ කාරණාවලට පිළිතුරු දෙන්න. ඔව් ඇත්ත වශයෙන්ම මෙහෙමයි. දැන් මේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අපි ඇවිල්ලා තියෙන වෙලාවේ ඇත්ත වශයෙන්ම 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පහුගිය කාලේ ඇත්ත වශයෙන්ම ඇති කරේම රාජපක්ෂ පරම්පරාව නැතිනම් ඒ පාලන ක්‍රමයේ ඉලක්ක කරගෙන තමයි මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හැදුවේ. අපි දන්නවා අවුරුදු 35ක ජනාධිපතිවරයාගේ දුර කාලය, ඒ කියන්නේ වයස 35ට ගෙනියවුවා. අපි දන්නවා රටේ ජනතාවට මේක අමුතු දෙයක් නෙවෙයි. නාමල් රාජපක්ෂ පගරු අමාත්‍යවරයා නැත්නම් ඒ වකට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඉලක්ක කරගෙන තමයි ඒ වැඩේ කරේ. ඇත්ත වශයෙන්ම ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ වගේම ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ දෙදෙනා ඉලක්ක කරගෙන තමයි මේ ද්විත්ව පුරවැසිභාවය කියන කාරණාව ගෙනාවේ. ඒ වගේම දෙවරකට වැඩි වාර ගාණක් තරඟ කරන්න බෑ කියන කාරණාව ගෙනාවේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉලක්ක කරගෙන. මේ විදිහට මේ අය 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනාවේ එක කණ්ඩායම පවුලක අරමුණු කරගෙන ඒ කණ්ඩායම නැතිනම් ඒ පවුල අරමුණු කරගෙන මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ. ඒ නැතුව මේ රටේ පොදු මහ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ගෙනාපු එකක් නෙවෙයි. ඒ අය දැක්කා මේ පවුල මේ රට තුල රාජ්‍ය පාලනය කරනකොට මේ රටේ පොදු මහ ජනතාව ඇද බැද ගන්නවා. මේ රටේ මහ ජනතාවට සුකනම්‍ය ප්‍රතිපත්ති මේ ගේන එක හරහා අපි දැක්කනේ ওই විපක්ෂයේ කණ්ඩායම් වල මේ මරාඩ දුන්න විපක්ෂයේ කණ්ඩායම් දැන් කුඩු පට්ටම් වෙලා සම්පූර්ණයෙන්ම මහමැතිවරණයේදී දූවිලි බවට පත් වෙලා ගිහිල්ලා අද එක්සත් ජාතික පක්ෂය කියලා മന്ത്രിවරයෙක් පාර්ලිමේන්තුව හොයාගන්න නැහැනේ. අපි හොඳටම දැක්කා පෞගේ සැරේ මහමැතිවරණය ඉවර වුණාට පස්සේ මහමැතිවරණ ප්‍රතිඵල බලනකොට අපිට තේරෙනවා
68,53,000කට අධික 159ක මැතිවරණ ජයග්‍රහණයක් ගන්නකොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමගි ජන බලවේගයට කොච්චර ගන්න පුළුවන් උනේ 27 ලක්ෂයි ගන්න පුළුවන් උනේ. එතකොට ඒකෙන් පේනවා Tamanට තිබ්බ මැතිවරණ ආසන ප්‍රමාණය මොන තරම් පල්ලෙහා මට්ටමට පල්ලෙහා ගිහිලා තියෙනවද? 106කට තිබ්බ Tamanගේ මැතිවරණ ආසන ප්‍රමාණය 54ට බැහැලා තියෙනවා. තව මොනවද කතා කරන්නේ? එතකොට පහුගිය 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අවුරුදු 4.5ක් හිටියා. ඔය කියන කොමිසම් සභා 9ක් දාගෙන මේ රට පාලනය කරා. මහ ජනතාව දැක්කා මේ අංග විකල පාලනයත් එක්ක මේ රටට සෞභාග්‍ය උදා වෙන්නේ නැහැ කියලා මිනිස්සු දැක්කා. ඒක පුජ්‍යල ආදායම ඩොලර් 4200 ඉඳලා පල්ලෙහාට බැස්සා. 4202 ඉඳලා 4200 දක්වා පල්ලෙහාට බැස්සා. විරක්‍යාව ඉහළට නැග්ගා. ඒ වගේම තමයි උද්දමන ඉහළට නැග්ගා. මේ ආර්ථිකයේ සම්පූර්ණම සාර්වාර්ථික දර්ශක හැම එකක්ම උඩු යටිකුරු වුණා. මේ රටේ විනිමය අනුපාතය සාමාන්‍යයෙන් ඩොලරයකට ගෙවන මුදල් රුපියල් ප්‍රමාණය රුපියල් 150ට තිබ්බ එක ගියා 186ට. එතකොට මේ රටේ විදේශ සම්පත් පල්ලෙහාට ගියා. කොමිසම් සභාව දාලා මොකද්ද කරගන්න පුළුවන් උනේ? අන්තිමේදී දෙන්න දෙපැත්තකට පොරබදන්න පටන් ගත්තා. ඒ නිසා මේ අංගවිකල සංශෝධනය හරහා අන්තිමේදී ජනාධිපතිතුමා සේනා විධායකයා වශයෙන් ආරක්ෂක ඇමතිවරයා වශයෙන් Tamanට තියෙනවා මූලික නීතියේ Tamanට පැවරීමක් කරලා තියෙනවා. එතකොට මේ මූලික නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලබා දීලා තියෙන ඒ පරම බලය වෙනස් කරලා තියෙනවා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇමතිවරයෙක් ඇමති තනතුරු දරා ගන්න බෑ කියලා. එතකොට අර මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන සේනා විධායකයා ජනාධිපතිවරයා කියන එක නිෂ්ප්‍රභා වෙනවා. මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අමාත්‍ය තනතුරු තබා ගන්න බෑ කියන එක. එතකොට ජනාධිපතිවරයා ආරක්ෂක ඇමතිවරයා නෙවෙයිද? සේනා විධායකයා නෙවෙයිද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ ජනවරමක් දීලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයට ජනවරමක් දීලා තියෙනවා. ඒ වගේම සමගි ජන බලවේගය කියන මේ කණ්ඩායම දෙගොල්ල එකයි. මේ දෙගොල්ල එකට එකගේ දීග කෑවේ. ඒ නිසා මේ වෙනකොට ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මහා ජන වරමක් දැවැන්ත ජනවරමක් දීලා තියෙනවා. මැතිවරණ ආසන පාර්ලිමේන්තුවේ 151කට අධික ප්‍රමාණයක් දීලා තියෙනවා. ඒ නිසා මේ ජනවරමට දැන්වත් හිස නමන්න ඔබතුමන්ලා ඊළඟ සැරේ මේ හම්බ වෙලා තියෙන 54ත් හම්බෙන්න ඊළඟ පළාත් සභා මැතිවරණයක් එනවා. මේ මම පළාත් සභා මැතිවරණ සම්බන්ධයෙන් මගේ පුජ්‍යලික මගේ අකමැත්තක් තියෙන එක වෙනම කතාවක්. නමුත් කෙසේ හෝ මැතිවරණයක් එනවා. Taman ඉන්න තැන හරියට තේරුම් ගන්න 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා මේ රටට අවුරුදු 4.5ක් තුල ඔබතුමන්ලාට ලබා දෙන්න පුළුවන්කමක් ඇති උනේ නැහැ සෙතක් සම්පතක් මහජනයා වෙනුවෙන්. ඒ නිසා ප්‍රතික්ෂේප කරේ. අපේ රජය දැන් තේරුම් අරගෙන ඉන්නවා නිෂ්පාදන ආර්ථිකයට යන්න ඕන. කොස්ස ඉදල ඊළඟට මේ ගෙදර තියෙන හැම සාමාන්‍ය භාණ්ඩයක්ම චීනෙන් ආනයනය කරන මේ කට්ටිය ගෙනාවා Volkswagen ගෙනාවා ඊළඟට අර පැත්තෙන් ගෙනාවා මේ කට්ටිය Google ගෙනෙන්න පටන් ගත්තා. මේ වගේ අර කඳ ඔක්ස්ෆර්ඩ් ඔළුව මොන්ඩිසෝරි ආර්ථික ක්‍රමය පවත්වාගෙන ගියේ. මේ ආර්ථික ක්‍රමය හරහා Tamanට මොකද්ද පුළුවන් උනේ? මේ රටේ රැකියා ප්‍රමාණය වැඩි කරන්න පුළුවන් වුණාද? එතකොට මේ රටේ තනි කරම මේ දරුවන්ගේ අධ්‍යාපනයේ ඊළඟට උපාධිධාරීන්ගේ රැකියා ප්‍රමාණය මේ කිසිව දෙයක් කරගන්න බෑ. අන්තිමේදී මේ අය අඩු ගානේ කොළඹ ඉඳලා නුවරට අධිවේගී මාර්ගය හදා ගන්න බැරි වුණා. එතකොට මේ පාපය අපේ කර්මිත පටවන්න හදන්නේ. ඒ නිසා අන්තිමේදී බොහෝ ගෙවීම් කරගන්න බැරි වුණා. දැවැන්ත ණයබරකට යන්න පටන් ගත්තා. මේ අය පටන් ගත්තෙම ණයබරක් තියෙනවා කියලා වෙලා. මේ අය පටන්ගෙන ණයබරක් තියෙනවා කියලා අවසානයේ ඉවර කරේ කොයි විදියටද? ණයබර 100ට දලදේශීය නිෂ්පාදනයට අනුපාතිකව ගත්තොත් එම් 65කට පමණ තිබ්බ එක ගෙනියවුවා 88කට වගේ ප්‍රමාණයකට ගෙනියවුවා. දැවැන්ත ණයබරක හිර කරා මේ රට. ඒ නිසා චාමර දැන් අපිට වෙලා තියෙන්නේ නිෂ්පාදන ආර්ථිකයකට යනවා කියලා අපේ අතිගරු ජනාධිපතිතුමා සිය රාජාසන කතාවේදී ඉතා පැහැදිලිව කිව්වා. එහෙමනම් මේ ආර්ථික දර්ශනයට යන්න නම් අනිවාර්යයෙන්ම උපාදාන රැකියාව ලබා දෙන්න ඕන. ඊළඟට එහා පැත්තෙන් ගිය පස්සේ අඩු ආදායම් ලාභින් රැකියාව ලබා දෙන්න ඕන. දේශීය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගා ගන්න ඕන. අද කොයිඩ් එකේ හින්දා ලෝකේ රටවල් එක්ක අපිට ආනයනය කරන්න බැරි වෙලා තියෙනවා. අපි අපනයනය කරන්න බැරි වෙලා තියෙනවා. ස්වාභාවික බැරියර් එකක් හැදිලා තියෙනවා. ඒ රටවල් වල ආදායම් පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. ඒ රටවල් වල ණය දෙන්න බැරි වෙලා තියෙනවා. අපි වගේ රටවල් වලට. ඒ නිසා දැන් දෙපයින් සිට ගැනීමේ කාර්යය අපිට පැවරලා තියෙන්නේ. එහෙමනම් අපි වහාම
යන්න ඕන දැන් විසර්ජන පනතක් කරහා නව අයවැයකට යන්න ඕන. නමුත් අපිට කාලය මදි. අපි බලයට ඇවිල්ලා තව මාස 3ක් විතර ප්‍රමාණයක් තියෙන දෙසැම්බර් දක්වා. ඒ නිසා මේ කාලයට ඇත්ත වශයෙන්ම අතුරු සම්මත ගිණුමකට අපි ගිහිල්ලා ඊට පස්සේ විසර්ජන පනතක් කරා ඊළඟ අවුරුද්දට අපි යෑමයි අපිට වගකීමක් තියෙන්නේ. ඒ නිසා මම ඔබට කියනවා මේ දැවැන්ත යෝධ සංවර්ධනයේට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 19 ලොකු බාධාවක්. මේ ගැන කොයිතරම් මේ පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටිය එදා හිටගත්තා මේක වෙනුවෙන්. එදා කතා කරා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සත්‍යයි කියලා. එදා කතා කරන්න ඇයි අද කතා කරන්නේ නැත්තේ? එහෙම කතා කරන්න බෑ. මේ හෙක්ටප්පාමි ගරුව මන්ත්‍රීතුමා එදා පක්ෂ වෙච්ච පස්සේ කාලෙක විපක්ෂ වෙන්න පුළුවන්. මොකද මේ ක්‍රියාවලිය යනකොට අපිට තේරෙනවා මේ ක්‍රමය මේ සාර්ථක නැහැ කියලා. හැබැයි මන්ත්‍රීතුමනි මෙහෙම ප්‍රශ්නයක් නැද්ද දැන් මෙච්චර බලයක් දෙන්න ඕනේද ජනාධිපතිතුමාට කියන ප්‍රශ්නේ මෙතුමා මතු කරනවා. මේ ඇයි මේ තරම් බලයක් ජනාධිපතිතුමා වටා කේන්ද්‍ර කරන්නේ? මම කියන්නේ චාමර රටක නායකයෝ දෙන්නෙක් හිටපුවාම වෙච්චි දැවැන්ත ව්‍යසනේ අපි මෙතුමන්ලා ආදර්ශයෙන් පෙන්වුවා. ඒ නිසා නායකයෙක් නිර්මාණය කිරීම තමයි අපිට දැන් අවශ්‍ය වෙලා තිබුණේ. මේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයාට ජනවර්ම දුන්න 69 ලක්ෂයක් දීලා ඒ ජනවර්ම දුන්නාට පස්සේ ඉතින් එහාට මොකද්ද අපි කතා කරන්නේ? මේක අවසන් කරමු. හොඳයි. එතකොට ඔබතුමා දැන් ඔබතුමා කියනවා ජනාධිපතිතුමාට බලය ඇවිල්ලා අගමැතිතුමාව නිකම්ම තියන්න ඕන කියලාද ඔබතුමාගේ අදහස? නෑ. ජනාධිපතිතුමාට බලයක් දීලා තියෙනවා. ඒ ජනාධිපතිතුමාට බලයක් දුන්නාට පස්සේ මේ මහ ජනතාව 69 ලක්ෂයක ජනතා වරමක් දැන් ලබා දුන්නානේ පහුගිය මැතිවරණ හෙක්ටප්පාමි ගරු මන්ත්‍රීතුමා. ඊට පස්සේ එතුමා දර්ශනයක් ඉදිරිපත් කරලාට සෞභාග්‍ය දැක්ම කියලා. ඒ දැක්ම ක්‍රියාත්මක කරන්න නම් ඊට තමන්ට සහාය වන පාර්ලිමේන්තුවක් හදා ගන්න ඕනේ. ඊට සහාය වන පාර්ලිමේන්තුවක් හදාගන්නේ කොහොමද? මැතිවරණයක් තියන්න බෑනේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා. මැතිවරණයක් තියලා ප්‍රශ්නයක නෙවෙයි. මං අහුවේ ප්‍රශ්නෙට උත්තරේ මට දෙන්න. ඔබතුමා කියන්නේ අගමැතිතුමා බල රහිත වෙනවා කියන එක. අගමැතිතුමාගේ සම්පූර්ණ බලතල මේකේ කපලා දාලා තියෙනවා. එතකොට අගමැතිතුමාව අයින් කරලා ජනාධිපතිතුමාට විතරක් බලතල තියෙන්න ඕන කියලාද ඔබතුමාගේ යෝජනාව? නෑ මෙහෙමයි. හෙක්ටප්පාමැතිතුමා අපි දන්නවා මේ කෙටුම්පත පවා විවිධ සංශෝධනයන්ට ඉදිරි කාලේ ලක් වෙනවා. මේක අවසානාත්මක පනත නෙවෙයි ඔය ගෙනල්ලා තියෙන. අපිට සාකච්ඡා කරන්න පුළුවන් මේකේ කොමිසම් සභා 9ක් නෙවෙයි 7යි තියෙන්නේ. තව දෙකක් පනවලා නැහැ. ඊළඟට මේ අගමැතිතුමාගේ බලතල අඩු කරලා තියෙනවා. ඒ පිළිබඳව ඔබතුමාලාට විවාද කරන්න පුළුවන්. නමුත් මම කියන්නේ මෙන්න මේකයි. මම කියන්නේ අගමැතිතුමාගේ බලයට සමාන බලයක් ජනාධිපතිතුමාටත් හැදුවට පස්සේ මේ දෙන්න ඔබතුමන්ලා ගත්ත අර පක්ෂ දෙක එක ඒකාබද්ධ වීම ඔබතුමන්ලා අර සුළු පක්ෂ 60ක් විතර ප්‍රමාණයකුත් එකතු කරගෙන කොහොම හරි පාර්ලිමේන්තුවේ කෘත්‍රිම විදිහට බලයක් හදාගෙන බහුතර බලයක් හදාගෙන පාර්ලිමේන්තුවේ ඒ අයගේ මනදොන පුරවන්ට ඔබතුමන්ලා ඒ අවශ්‍යතාව වෙනුවෙන් පහුගිය ආණ්ඩුව කාලේ ක්‍රියාත්මක වුණා. ඒ ක්‍රියාත්මක වීම තුළ ජනාධිපතිතුමාට සමාන බලයක් අගමැතිතුමාට දීලා තිබ්බා. මේ දෙකත් එක ද්වන්ද්ව සටනක් ඇති වුණා. ඒ සටනත් එක තමයි මේ ආණ්ඩුවේ කෙලවර සිද්ධ වුණේ. ඔබතුමාලගේ ලක්ෂ 24 ඡන්ද බලය පල්ලෙහාට ගිහලා. අරයට ඇඩ්‍රස්ම නැති වුණා. හොඳයි. බොහොම ස්තුතියි වසන්ත වර්ණ මැතිතුමනි. ඔබතුමාට ස්තුතියි. මම කැමති සමගි ජන බලවේගයේ වෙනුවෙන් අශෝක අබේසිංහ මැතිතුමනි ඔබතුමාට අවස්ථාව. අපිට පේන්නේ චාමර දැන් අපේ හෙක්ටප්පාමැතිතුමා ප්‍රශ්න ඇහුවා වගේ දැන් මෙතුමාලා කැමති නැහැ මහින්ද රාජපක්ෂ මැතිතුමාට බලය යනවාට. මම අර මුලින් කිව්වා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ කාලේ ප්‍රේමදාස මහත්මයා කිව්වා මේ අගමැතිකම කොහොමද ලිපිකරුවෙකුගේ තනතුර වගේ අපිට එහාට මෙහාට ෆයිල් ගෙනියන්න විතරයි තියෙන්නේ කියලා. ඊට පස්සේ ප්‍රේමදාස මැතිතුමාගේ කාලේ ඩී.බී. විජිතුංග අගමැතිතුමාට එහෙම තත්ත්වයක් ආවා. ඊට පස්සේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිතුමේ කාලේ රත්නසිරි වික්‍රමනායක මැතිතුමාට එහෙම තත්ත්වයක් තිබිලා එතුමාලා කිසිම බලයක් නැති තත්ත්වයක් තිබුණා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ දීමු ජයරත්න මැතිතුමා කතාව කිව්වා මට තියෙන්නේ මෙන්න මේ වගේ තත්ත්වයක් කියලා. ඊට පස්සේ මේ තත්ත්වය දිගින් දිගටම ඇවිල්ලා 18 වෙනි සංශෝධනය ගෙනල්ලා මහින්ද රාජපක්ෂ මැතිතුමා 18 වෙනි සංශෝධනයේ තුලින්ම එතුමා ජනාධිපති වෙලා ඉඳි ජනාධිපති තනතුර ශක්තිමත් කිරීමට ගිහිල්ලා ඒ තුලින්ම එතුමා ඊට පස්සේ පරාජය වුණා. යුද්ධ ඉවර කරපු නායකයෙක් වශයෙන් කවදාකවත් බලාපොරොත්තු නැති මැතිවරණ පරාජයත් 2015 පැමිණියා. දැන් අපිට තේරෙනවා මේ 20 වෙනි සංශෝධනයත් මේ රජයේ ජනාධිපතිවරයාගේ හෝ ඊළඟ මැතිවරණයේදී පරාජයට මූලික වෙයිද කියන එක. කෙසේ වෙතත් මට පේනවා මේක
ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන තමයි මේ සංශෝධනය ගෙනල්ලා තියෙන්නේ. විවස්ථාව කෙසේ වෙතත් දැන් විවස්ථාවක් ගෙන තව අවුරුද්දකට වැඩි යනවනේ. විවස්ථාවක් එකපාරට ගේන්න බෑනේ. දැන් මේකේ තියෙනවා එක තැනක පාර්ලිමේන්තුව විසිරුවාට පස්සේ මේ රටේ කැබිනට් මණ්ඩලයට තමයි බලය තියෙන ඊළඟ ජන මැතිවරණේ පවත්වලා බලය පැත්තෙනවා. මේකට කැබිනට් මණ්ඩලයට බලන්න මේ නියෝජ්‍ය ඇමතිවරුන්ටත් සම්පූර්ණ බලය දීලා තියෙනවා ඊළඟ මැතිවරණේ පත් වෙලා පාර්ලිමේන්තුව රැස් වෙනකන් බලය. එතකොට මේ මැතිවරණේ මෙහෙයීම එතකොට දැන් අන්තිමට දැන් මං කිව්වා ඉස්සලා වගේ කැරක්ටර්ල පෙන්නලා තියෙනවා කියලා 30 වැඩි කරන්න පුළුවන් නියෝජ්‍ය ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු වැඩි කරන්න පුළුවන් කියලා මැතිවරණය ලකුණාම ජනාධිපතිතුමාට පුළුවන් ඉන්න മന്ത്രിවරු ඔක්කොටම රාජ්‍ය ඇමතිකම් දීලා මැතිවරණයට යන්න. ඉතින් එහෙම ගිහිල්ලා ඊට පස්සේ ඊළඟ මැතිවරණ එතකොට ඊළඟ මැතිවරණ කොහොම තත්ත්වයක් වෙයිද මේ විශේෂ සංශෝධනයත් එක්ක. ඉතින් මේක තමයි මේ අපි කියන්නේ අපි විපක්ෂයක් විදිහට අපිට මේක පෙන්ලා දෙන්න තමයි පුළුවන් වෙන්නේ. දැන් මේ පවුල් පාලනයක් කෙලින්ම තියෙන අපි ඊයේ පෙරේද දැක්කා චාමර මේ අර උපාධාරීන්ට පත්තිම් දෙන වෙලාවේ හෙඩ් ටේබල් එකේ හිටියේ කවුද කියන එක. ඒකට අපි දැක්ක Facebook වල එහෙම යාල් තියෙනවා. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. පවුල් ජනතාව බලය දීලා තියෙනවානේ. ඉතින් මේ පවුලකට රට පාලනය කරන්න ජනාධිපතිතුමා හිටියා. මහින්ද රාජපක්ෂ මැතිතුමා හිටියා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, බෙසිල් රාජපක්ෂ මැතිතුමා, චමල් රාජපක්ෂ මැතිතුමා, නාමල් රාජපක්ෂ මැතිතුමා. මැද්ද හිටියා. ඒ අතරතුර මේ කවුද අපේ ජීඑල් පිරිස් මැතිතුමාත් ඉඳන් හිටියා. අපි දැක්ක Facebook වල එහෙම තියෙනවා. මෙතුමා මොකද මේ මෙතන මේ මැද්දට කියලා දෙන මේ පවුලට මේ රට පාලනය කර දෙන්න මැද්ද ගිහින් ඉඳන් ඉන්නේ කියලා. කෙසේ වෙතත් දැන් එහෙම දීලා තියෙනවනේ දැන් 69 ලක්ෂයක්. ඉතින් ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ. හැබැයි අපි මේ බලය අධික බලය දූෂණයට හේතු වෙනවා. අධික බලය පැවැත්ම විනාශයටත් හේතු වෙනවා. ඉතින් ඒකනේ 2015 වුණේ 2010 ඉඳන් 2015 දක්වා. ඉතින් මේ තත්ත්වය තුළ අපි දකින්නේ අපි රටේ ජනතාවට මේක පැහැදිලි කරීම දීම තමයි අපි කරන්නේ. ඒක තමයි දැන් මම හිතන්නේ මෙතුමාලාට ඡන්දෙ දීපු ස්වාමින් වහන්සේලා එතුමාලා සහයෝග දුන්න සිවිල් සංවිධානත් මේ පිළිබඳව පැහැදිලි කරන්නේ. දැන් ඔය ත්‍රිත්වපුරවැසි භාවය ගැන විශේෂයෙන්ම පැහැදිලි කරනවා. දැන් මේ රජේ එන්නේ ඉස්සෙල්ලා කිව්වා මේ මහ බැංකුවේ හිටපු අධිපතිවරයා ගැන ඒ කොහොමද කතා කළේ? දැන් ඇවිල්ලා කොච්චර කාලද තාම අඩු ගානේ ගේන එක ගැන කතා කරලා දෙනවා. ගේන්න උනන්දුවක්වත් දක්වනවද? නැහැ. ඉතින් ද්විත්වපුරවැසියෙකුට එහෙම දුන්නොත් මොකද වෙන්නේ? දැන් මෙහි සිංගප්පූරුවේ තියෙනවා මේ වෙන රටක කරපු වැඩකට ඒ රටේදී අත්අඩංගුවට ගන්න බෑ. ඉතින් දැන් මේ අත්අඩංගුවට ගැනීම ගැන කතා කරද්දී ඔබතුමාලා දීප එකත් වැරදි. නෑ දීප එක වැරදි. ඒක එතකොට ද්විත්වපුරවැසි භාවය තිබුණේ නැහැ නේ. මේකෙදි ව්‍යවස්ථාව එතකොට තිබුණේ නැහැ. ඔක දෙද්දි ඊට පස්සේ ව්‍යවස්ථා ඒක අපි ගෙනාවේ. ඊට පස්සේ ඒකෙදි ඒ විතර අපි දැන් මම දැක්කා මෙතුමලාටම සහයෝග දෙන සමහර සිවිල් සංවිධාන නියෝජිතයෝ කියනවා මේක ඔය ඉස්සෙල්ලා කිව්වා වගේ ජනාධිපතියාගේ මෙතන മന്ത്രിවරුන් විතර නෙමෙයි මේක අනිත් ප්‍රධාන නිලධාරීන් දාන්න අයටත් මේක ගේන්න ඕනේ කියලා. ඉතින් එවැනි තත්ත්වයක් තුළ මේ රටේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ජනතා විරෝධී යම් කිසි දෙයක් වෙනවා නම් විපක්ෂයක් වශයෙන් අපිට වගකීමක් තියෙනවා ඒක පැහැදිලි කරලා දෙන එක. ඒක තමයි මේ කරන්නේ. රටේ ජනතාවට අපි මේ විවස්ථාව ඊයේ පෙරේද අපේ සමග ජන බලවේගයේ නායකයෝ ගිහිල්ලා මේ ජනාධිපතිතුමා හම්බුණා. ඇයි හම්බෙන්න හේතු? මේ බෙසිල් රාජපක්ෂ මැතිතුමා හම්බුණා. මොකද හේතුව? අපි විවස්ථාව ගෙනවනේ විවස්ථාවේ හොඳ ඒවාට අපි සහයෝගය දෙනවා. හැබැයි මේ ජනතා විරෝධී කියන ඒවාට අපිට සහයෝගය දෙන්න බෑ. ඒකයි තියෙන අපි කියන්නේ. මොකද මේ තත්ත්වය තුළ ඒකාධිපතිත්වයට යන්නේ. මේ දැන් මේකෙදි ජනතා විමුක්ති පෙරමුණත් මේ ගැන හොඳ පැහැදිලි කිරීම කළා. ශිෂ්ටත්වයෙන් අශිෂ්ටත්වයට යනවා කියලා. මොකද මේ අපිට එන්න ඕනේ තව තවත් ජනතාවට වැඩ කරන්න පුළුවන්. දැන් මෙතුමා කිව්වා මැතිවරණයේ පැවැත්වීම බෑ කියලා 19 වෙනි සංශෝධනයත් එක්ක. ඉතින් මැතිවරණ කොමිසම කවි කාලයත් මැතිවරණ පැවැත්වීමට අකුල් හෙළුවද? මැතිවරණ කොමිසම කොයි වෙලාවෙත් අකුල් හෙළුවේ නැහැ නේ මැතිවරණ පවත්වන්න. මැතිවරණ කොමිසම 19 වෙනි සංශෝධනයක් ගෙනාවා. ඒකේ කොයි වෙලාවෙත් අකුල් හෙළුවේ නැහැ. ඉතින් ඒ වගේම දැන් මේවට සංශෝධනය ගේද්දි දැන් ගිය පාර 19 වෙනි ව්‍යවස්ථාවට සංශෝධනය ගේද්දි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නිදාගෙන දින සංශෝධන ගේන වෙලාවට සංශෝධන කොච්චරක් සංශෝධන වලින් සංශෝධන ගෙනල්ලා ඒ සංශෝධන වලට කැමති වෙනවා අකමැති වෙනවා ඒවා එහෙම කරනවා 19 වෙනි සංශෝධනයටත් සංශෝධන ගේන අවස්ථාවේදී ඉතින් ඒ සංශෝධන වලට හැම වෙලාවෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේකට කැමතිද කියලා අහනවා. අකමැති නම් ඒකට විරුද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒතකොට ඒ වෙලාවේ සියලුම දෙනා දීලා 224 23ක් කියන කතානායකයා අරුණාම තව එක මන්ත්‍රීයෙක් ගන්න ඔක්කොම සහයෝගය දීලා දැන් මේ වෙනි සංශෝධනයකට කොහොමද සහයෝගය දෙන්න කියන එක අපිට හිතා ගන්නත් බෑ. ඉතින් මේකෙදි සමහර විට දැන් මෙතුමා කිව්වා වගේ මේ සංශෝධන එයි. සංශෝධනයේ මම දකින්නේ දැන් කැබිනට් මණ්ඩලයට මේක ඉදිරිපත් කරපු අවස්ථාවේදී කැබිනට් මණ්ඩලයට කාලයක් දුන්නාද කැබිනට් නැමතිවරුන්ගේ යම්කිසි දෙන්න කෙටුම්පත ඉදිරිපත් කරුවා කෙටුම්පත ගැසට් කරුවා. ඉතින් කඩිනමින්. ඉතින් මෙච්චර කඩිනමින් අවශ්‍යතාවය මොකක්ද? විවස්ථාවක් ගේනවා කියලා තමයි මෙතුමාලාගේ මැතිවරණ ප්‍රකාශවල කිව්වේ. 19 වෙනි සංශෝධනයේ කෙසේවත් විවස්ථාවක් ගේනවා. නව විවස්ථාවක් ගේනවට අපි කැමතියි. හැබැයි මේ විවස්ථාව 78 විවස්ථාවෙන් යම්කිසි දෙයක් හැමදාම කියපු ඒකාධිපති විවස්ථාවක් නම් ඒක ඒකාධිපති විවස්ථාවක් වෙන්න බෑ. දැන් මේකෙන් වෙලා තියෙන මේ
19 සංශෝධනයේ තනිකර ඒකාධිපතිත්වයට ජනාධිපතිතුමා කොහොම හැසිරෙනවද කියලා අපිට කියන්න බෑ. ඉස්සරේදී මේ 20 සංශෝධනයත් එක්ක අපි ප්‍රාර්ථනා කරනවා ජනාධිපතිතුමා මේ සංශෝධනයේ මේ ඒ විදිහට හැසිරෙන්නේ නැති වෙයි කියලා. හැබැයි මොකද එතුමා දැන් යම් ගන්න ක්‍රියාමාර්ගات එක්ක. ඒ කෙසේ වෙතත් ඉතින් මේ தත්ත්වයේ ඉදිරියට ගියොත් මේ රටේ ජනතාවට මොකද වෙන්නේ? රටේ ජනතාව තවත් කබලෙන් ලිපට වැටීමක් නෙවෙන්නේ. රටේ ජනතාව බලාපොරොත්තු වුණාද මේක? මං රටේ ජනතාව ව්‍යවස්ථා ගැන එච්චර දන්නේ නැහැ. ඉතින් ඒකින්ද අපි කියන්නේ රටේ ජනතාවට හොඳ වැඩක් කරන්න ඕනේ. මොකද එක් පුද්ගලයෙක් වටා බලය අසීමිත ලෙස ගොනු වුණොත් ඒක ඉතා අහිතකරයි. ඉතාමත් අහිතකරයි. ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමා තමන්ගේ බලය අත්හරින්න මං හිතනවා සහෝදරයාට බලය යන හින්දා ඉතින් එතුමා මේකට සහයෝගය ලබා දෙයි. තමන්ගේ සහෝදරයාට මේ බලය වැඩිපුර යන්නේ කියලා. ඒ වුණාට අගමැතිවරයාගේ සම්පූර්ණ වෙන්නේ. මොකද විවස්ථාදායකය විධායකට යටත් කරන්න දෙන්න හොඳ නැහැ. මොකද මේ රටේ පැවැත්ම තියෙන විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණය කියන තුන. දෙයට අධිකරණයේ විනිශ්චයකාරවරු පත් කරන්නේ ජනාධිපතිතුමා. ඒතකොට මේක පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවක් මේකේ නැහැ. මේකේ තියෙන නම් කරලා තියෙන සභාව පාර්ලිමේන්තු සභාවට අගමැතිවරයා ඉන්නවා, කතානායකවරයා ඉන්නවා, විපක්ෂ 나යකවරයා ඉන්නවා, විපක්ෂ නායක නියෝජිත සහ අගමැතිවරයා වගේ. ඒතර බහුතරය තියෙන්නේ ඒක ආණ්ඩුව රජයට. එතකොට ඒ තුල දැන් කොහොම වෙතත් දැන් මේකෙදි දැන් නීතිපතිවරයා පත් කිරීම බලය, පොලිස්පතිවරයා, ත්‍රිවිධ හමුදාපතිවරුන් පත් කිරීම බලය, අග්‍රාමාත්‍යවරයා සියලු දෙනා පත් කිරීම බලය මේක ඔබතුමාලගේ රජයේ සමයේදී මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නම් යෝජනා කරනකොට ඒවා සම්පූර්ණ නිරීක්ෂණ වලට පමණයි වුණා. ඒවා නිර්දේශ බවට ගණන් ගත්තේවත් නැති තැනක තිබුණා. නෑ ඒකනේ දෙන්න ඕනේ. දැන් යම් කිසි වැරදි නමක් එනවනම් දැන් එහෙම වුණා නම් එතකොට මේ අර අපේ පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවෙන් කෙරුවනේ යම් කිසි ඒවට අනුමැතිය දුන්නේ නැහැ. ඉතින් මොකද මේකේදී අර සිවිල් සමාජයේ ක්‍රියාකාරනුත් මේකට නෑනේ. ඒගොල්ලොත් අයින් කරලා අපිට හැදුවේ අපි මේක යම්කිසි ප්‍රජාතන්ත්‍රය වැරදි තියෙන්නේ නැති 19 වෙනි සංශෝධනයේ හදපු අයත් කිව්වා යම් වැරදි තිබුණා කියලා. ඉතින් හිටපු ජනාධිපතිතුමත් කිව්වා යම් වැරදි තිබුණා කියලා. හැබැයි ඒව හදාගෙන ඉස්සරහට යනවා මිසක් ඊට වඩා ඒකාධිපතිත්වයට යන එකක්. මේ 78 ව්‍යවස්ථාව දැන් මේ 19 20 වෙනි සංශෝධනයෙන් දැන් එවිලා තියෙනවා. 19 සංශෝධනය වෙලා ඒක අනුමත වෙලා තියෙනවානේ. ඇයි 19 සංශෝධනය වෙන්න කරන්න ඕනේ? ඉතින් විශේෂයෙන්ම ඒකේ යම්කිසි අඩුපාඩු තියෙනවා නම් ඒක අලුත් එකක් ගේනවා හොඳයි. හැබැයි ඒකට ගාන සංශෝධන තවත් ඒකටත් ඒකාධිපතිත්වයට යනවා නම් එතකොට මොකද්ද වෙන්නේ? දැන් එතකොට ඔබතුමා කියනවාද පහුගිය කාලේ ඔබතුමාලගේ කාලේ පැවතුන අග්‍රාමාත්‍යවරයයි ජනාධිපතිවරයයි අතර ඒ සමාන බලතල තියෙන තත්ත්වය කලින් තිබ්බ පාලනය ඔබතුමාලා කරන කාලේ තිබ්බ තත්ත්වය හොඳයිද? නෑ අපි කියන්නේ 2015 පස්සේ තිබෙද? 19 පස්සේ 19 අපි බලය ගන්න කලින් ඔබතුමාලගේ ආණ්ඩුවනේ තිබ්බේ. ඒ ආණ්ඩුවේ අගමැති ජනාධිපති අතර තිබ්බ අරගලේ අපි ජනතාව විදිහට දැක්කනේ. ඒ පාලනයේ ඔබතුමා එකඟද? දැන් වසන්ත ඒකනේ මම කිව්ව අඩුපාඩු තිබුණා කියලා. යම් අඩුපාඩු තිබිච්ච හින්දා ඒ අඩුපාඩු අපි දැක්කා. අඩුපාඩු දැක්කා. සුළු අඩුපාඩුවක්ද බරපතල අඩුපාඩුවක්ද? නෑ බරපතල අඩුපාඩු වෙන ඕගොල්ලෝ හිතන විදිහට බරපතල අඩුපාඩු කියලා කියමුකෝ. ඕගොල්ලෝ කියන විදිහට බරපතල අඩුපාඩු. ඒ බරපතල අඩුපාඩු අයින් කරන්න සම්පූර්ණ බලය සමස්ත බලය එක පුද්ගලයෙකුට කේන්ද්‍ර කරන එක හරියද? නෑ ඔතන කොමිෂන් සභා ගන්න උදාහරණයක් වශයෙන් ඔය කොමිෂන් සභා 9ක් තිබ්බනේ. 9ම අපි අයින් කරලා නෑ. ඒක සාධනීය කොමිෂන් සභා අයින් කරලා තියෙන්නේ මොකද්ද? විගණන කමිසමයි ප්‍රසම්පාදන කමිසමයි. දැන් ඔයා දන්නවද 2015ට ඉස්සෙල්ලා කිසිම දැන් ඔය පාරවල් හදන සෑම එකක්ම අනුසොලිසිටඩ්නේ දුන්නේ. කියන්නේ ටෙන්ඩර් කැඳවීමක් නැහැ. ටෙන්ඩර් කැඳවීමක් නැතුව දීපුවා. අපි දන්නවා ඒ දවස්වල දීපුවා කොහොමද කියලා. කට්ටිය කැඳෙව්වා මෙහෙම දෙන්න කියලා එහෙම දීලා. ඒගොල්ලොම තමයි දැන් ආයෙ පත් කරලා තියෙන ලේකම්වරු විදියට. කෙසේ වුණත් එහෙම අන්සොලිසිටඩ් දීලා මේ රටට වෙච්ච විනාශය දන්නවනේ. හැම එකක්ම දැන් මේ ප්‍රසම්පාදන කොමිසම නැති කිරීමෙන් මොකද බලාපොරොත්තු වෙන්නේ? ප්‍රසම්පාදන කොමිසමක් ඕනේ නැද්ද මේ රටට? මේ රටේ වේදන දැන් ටෙන්ඩර් කැඳවීමකින් තොර මේවා යන්න ඕනේද? එතකොට මේ වගේ රටේ රාජ්‍ය මුදල් ජනතාවගේ මුදල් වියදම් කරන එක ගැන දැනගන්න ඕනේ නැද්ද? එතකොට ඇයි එහෙනම් මේවා අයින් කරන්නේ? එහෙමනම් මේ දැන් මම ඔබලා කිව්වාගේ මේකට සංශෝධන ගෙනහැල්ලා මේවා ගැති කරනවා නම් හොඳයි. එහෙම වෙන්න ඕනේ. මොකද ප්‍රසම්පාදන කමිසම මේ කරන්න ඕනේ මේ රටේ ඒවා. මොකද දැන්ටමත් තියෙන විශාල ප්‍රශ්න මේ වගේ. මොකද මේ රටේ දැන් ඉදිරියේදී බලන්න දැන් මේ රටේ වර්තමාන ඔබතුමා කිව්වා දැන් මම අදහස් කරේ එමෙතුමා විගණනයේ සහ ප්‍රසම්පාදනය කියන එක අයින් කිරීම හොඳයි කියන තැන ඉඳලා නෙවෙයි. ඔබතුමාලා කිව්වනේ මේකේ 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සම්පූර්ණයෙන්ම අපි අයින් කරලා නැහැ. ඒක සාධනීයන් අපි අරගෙන සාධනීය ඒවා තියෙනවා. දැන් අවුරුදු 5 කාල සීමාව ඒකේ හැමම තියලා තියෙනවා. සාධනීයව තියෙනවා. දැන් මේක මං හිතන්නේ ඒ 19 වෙනි සංශෝධනයේ තිබිච්ච 4ක් හෝ 5ක් තමයි ඉවත් කරලා නැත්නම් අනිත් ඔක්කොම 4ක් ඉවත් කරලා නැත්නම් අනිත් ඔක්කොම වෙනස් කරලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය රටට හොඳ නැහැ කියන එක කියන අපිට ප්‍රශ්නයක් දැන් ඕගොල්ලන්ට දැන් බලය දීලා තියෙනවා අවුරුදු 5කට ආණ්ඩු කරන්න. ඉතින් මේ ආණ්ඩු කරන කාලේ ආණ්ඩු කරන්න ඕනේනේ. ඉතින් කෙසේ
විදිහට රටට හොඳ නැහැ. ඉතින් අපිට ඕගොල්ලෝ වැරදි වැඩි කරන්න අපිට හොඳයි. මොකද වැරදි වැඩ කරලා නේ 2000 මේ 18 වෙනි සංශෝධනය කියලා 2015 යුද්ධයවරක නායකයෝ 2015 පරාද කෙරුවේ. ඉතින් ඒක නිසා එහෙම කරන්නේ හොඳයි. ඒකට අපි රටේ ජනතාවට මේක යන්න දෙන්න බෑ. අපි ඒක පැහැදිලි කිරීම මෙච්චර කරන්නේ. මේ විදිහට මේ ප්‍රසම්පාදන කමිසම අයින් කළා. අපි දන්නවනේ ගිය පාර ගේ දවස්වල කරපු මොනවාද මම දැක්ක එක්තරෙක් කියනවා අවුරුදු 4කට ඉස්සෙල්ලා වංචාකාරය දූෂිතය වගේ කියපු අය අවුරුදු 4කට පස්සේ මිනිස්සුන්ට හොඳ වුණේ මොකද කියලා අහනවා කියලා එක කලාකාරයෙක් අහලා තිබුණා. ඉතින් අපිටත් හරි ගන්න මොකද අපේ ඔබතුමාලා ප්‍රශ්නයක් තියෙනවා. ඇයි ඔබතුමාලා දඩුවම් නොදුන්නේ? නෑ ඒකද අපේ ආණ්ඩුව දඩුවම් නොදී එක තමයි තියෙන ප්‍රශ්නේ. ඒක හින්දානේ දැන් එතුමාලාට ඒ දුන්නේ දඩුවම් දෙන්න බැරි වුණේ ගරු ඇමතුමා ඇත්ත වශයෙන්ම මෙතන වරදක් තිබෙන්නේ නෑ. ඔබතුමාලගේ ආණ්ඩුව අවුරුදු 4මාරක් තිබ්බා. ඒ අවුරුදු 4මාරක ආණ්ඩු කාලය තුල ඔබතුමාලා ත්‍රිපුද්ගල මහාධිකරණ පිටවන්නේ කිසිම අධිකරණයක් වසන්ත හිතලා කතා ගන්න මම පුද්ගලයන්ට මෙයා කරන්න මම කැමති නැති දේශපාලඥයෙක් මම එක එක නම් කියලා. හැබැයි අපිට කියන්න ඕනේ තරම් දේවල් තියෙනවා. ඒවා අපිට ප්‍රසිද්ධිය කරන්න ඔයාම හම්බුණා මම පුද්ගලිකව කියන්න. ඒකට ඔයගලන්ට හෘද සාක්ෂියට මේවා තේරෙයි. අපි එහෙම කියන්නේ නැහැ. නමුත් කල්පනා කරලා බලන්න එහෙම වරදවල් තිබුණා. ඒ වරදවල් තිබිච්ච හින්දා නේ අපි ඔක්කොම හැබැයි අපේ කට්ටිය තිබිච්ච ඩීල් හින්දා ඒවා උනේ නැහැ. උඹලා අපි ආරක්ෂා කරමු. අපි උඹලා ආරක්ෂා ගන්නවා කියලා ඩීල් හින්දා මේක උනේ. නැත්තම් කවදාකවත් මේ ප්‍රශ්නේ අපි හොඳටම දන්නවා. රටේ ජනතාව දන්නවා. ඒ කියන්නේ රටේ සිවිල් සංස්ථාව මේකේ පෙළ ගහලා ඒක පරාද කෙරුවේ. ඒ නිසා ඒක කතා ගන්න එපා. අපි වෙන පුද්ගලියෝ කතා කරමු මේ වගේ ප්‍රසිද්ධිය කියන්න කැමති නැහැ. මම දේශපාලඥ වශයෙන් මම එහෙම පුද්ගලික විචාරණ කරන්නේ කාලය අවසන්. ඒකටම නැහැ. අපි මන්තුමනේ අපි බාධා කරන්න එපා අවසානයේ කාලේ ඔබතුමාට අවස්ථාව 12ක් තුනේ. අශෝක මන්තුමා සෑහෙන වෙලාව ගන්නවා වැඩිපුර. මේ විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් මේ කියපු කාරණා එක බැලුවහම මේ 19 පාර්ලිමේන්තුව ඔබතුමාලා ඇහුවා මේ පාර්ලිමේන්තුව මං ඉස්සෙල්ලා කිව්වා පාර්ලිමේන්තුව විසිරීම සම්බන්ධ කාරණේ කිව්වහම පාර්ලිමේන්තුව විසිරවනවා ඒ කාරණේ සම්බන්ධයෙන් තමත් වැරදි කියන කාර්යය පාර්ලිමේන්තුව විසිරවලා කොහෙටද යන්නේ? එහෙම අත්නෝමතිකව පාර්ලිමේන්තුව විසිරවලා ඒ විදිහට ඒකාධිපතිත්වයක් එක්ක පාර්ලිමේන්තුව විසිරවලා එළියට යන්න ගිහිල්ලා ආපහු යන්න තියෙන්නේ වෙන කොහෙටවත් මේ ජනතාව ඉදිරියටනේ. ඒ නිසා එහි තියෙන වගකීම සහ ඒ වගවීම අපි දන්නවා. ඒ කාරණේ තාමත් පැහැදිලි. ඒ නිසා පාර්ලිමේන්තුව විසිරවනවා කියන්නේ මේ අපිට ඕන ඕන විදිහට පාර්ලිමේන්තුව විසිරවන්නේ නෙමෙයි. යම් ආකාරයේ ජනමතයක් තුල පැහැදිලි අපි දැක්ක පහුගිය කාලේ තිබ්බ අර්බුදකාරී තත්ත්වයන් නිර්මාණය වුණු පාර්ලිමේන්තුව විසිරීමේ බලය ජනාධිපතිතුමාට දිය යුතු නිසා තමයි. ඒ අර්බුදය නිසා තමයි පාර්ලිමේන්තුව විසිරීමේ බලය ජනාධිපතිතුමාට දීලා තියෙන්නේ. ඒකම පැහැදිලිව මේ කොමිෂන් සභා සම්බන්ධයෙන් ආණ්ඩුක ව්‍යවස්ථා සභාව වෙනුවට පාර්ලිමේන්තු සභාවක් බිහි කරලා තියෙන්නේ. මම දැක්ක මූලික දුර්වලතාවයක් තමයි 19 ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයේ අර සිවිල් සමාජ ක්‍රියාකාරිකයෝ කියන කණ්ඩායම කාටවත් වග කියන්නේ. හැබැයි මේ ඉන්න මේ පත් කරලා තියෙන පිරිස පැහැදිලිවම ජනතාවට වග කියන්න ඕනේ. ජනතාව ඉදිරියෙන් ජනතාවගෙන් තේරිච්ච අය. ජනතාවගෙන් තේරිච්ච නියෝජිතෝ. ඒ නිසා අවුරුදු 5ක් අවසානයේදී ඒ අයට ජනතාවගෙන් පැනලා යන්න බෑ. ඒ නිසා මම හිතනවා ඒක ඉතාම සාධනීය තත්ත්වයක්. මොකද මේ ව්‍යවස්ථා සභාවලට මේ කියන ආකාරයේ ජනතාවට වග කියන පුද්ගලයෝ තෝරලා පත් කරලා තිබීම. ඒකම මේ රාජපක්ෂවරුන්ගේ සමගියක් නැහැ කියන කාරණේ මත අපේ මෙතුමාලා විශේෂයෙන්ම කිව්වා මේ රාජපක්ෂවරුන්ගේ සමගියක් නැහැ මේ කියන කාරණේ මත තමයි අද මේ බලය එක් සහෝදරයෙක් දුරා ගන්න උත්සාහ කරන්නේ. ඒක තාමත් පැහැදිලිව කියන්න ඕනේ. මේ පවුලේ එහෙම අසමගියක් කියන කාරණයක් නැහැ. නමුත් අද පැහැදිලිවම අගමැතිතුමා පැහැදිලිව දැක්කා පහුගිය කාලේ පුරාවට මේ බල අරගලය නිසා. ඇත්තටම අපේ රටේ ආණ්ඩුක ව්‍යවස්ථාව මොකක්ද? අපේ රටේ අපි උසස් පෙළ දේශපාලන විද්‍යාවට උගන්වන්නේ අපේ රටේ ජනාධිපති ආණ්ඩු ක්‍රම එකක් තියෙන්නේ. එතකොට මේ 1978 බිහි කරපු විධායක ජනාධිපති ක්‍රමය අද මේ කෙමෙන් එක එක්කෙනාට ඕන වුණු විදිහට අඬ දාලා වෙනස් කරලා මේක ඇට්ටකුණ වෙලා 19 තුල තමයි මේක උඩු දුවලා ඕජස් ගල තත්වයක් ආවේ. එතකොට මේක වෙනස් කරන්න තියෙන්නේ 20 ගෙනල්ලා 20 මේ තත්ත්වය වෙනස් කරලා ඉන් අනතුරුව සාධනීය තත්ත්වයකට අපි යන්න ඕනේ. ඒක තමයි මොකද හේතුව දැන් මෙතුමලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන සාකච්ඡා කරනකොට මෙතුමලාගේ නායකයෝ තමයි කිව්වේ මේ රටේ ආගමක් නැහැ. අනාගමික පාලකයෝ හිටියේ ඒ කාලේ. දැන් මෙතුමලා දැන් එතනින් මිදිලා මේ තත්ත්වයට ඇවිල්ලා ලක්ෂ 27කින් පටන් ගන්න තියෙනවා. මෙතුමලා මේ තත්ත්වේ තේරුම් අරන් පස්සේ හරි එහෙම තේරුම් ගත්ත එක ලොකු දෙයක්. මම කියන්නේ ඒ තත්ත්වයේ තුල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය වෙනවට වඩා මේ රටේ තිබ්බ අවුරුදු 30ක සිවිල් යුද්ධය අවසන් කරපු නායකයා අගමැති වෙලා ඉන්නේ. මේ රටේ ඒ යුද්ධය අවසන් කරන පරිපාලන නායකත්වය දීපු ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපති වෙලා ඉති. ඒ අවස්ථාවේ අපිට ව්‍යවස්ථාවක් නිර්මාණය කරන්න හොඳ සුදුසු කෙම්බිමක් හිටද මම මේක දකින්නේ. ඒ නිසා මම විශේෂයෙන්ම කියන්න ඕනි මේ වෙලාවේ අපි විශේෂයෙන්ම කියන්නේ මේ රටේ
මේ 20 වෙනි සංශෝධනය කියන්නේ සම්පූර්ණ නිමාවක් අවසානයක් නෙමෙයි. අපි දැන් ඔබතුමාට මම කියන්න මේ 53 ව්‍යවස්ථාවේ මම කියන්නම් වෙනස් වෙන්න ඕන දේවල්. මේ 53 ව්‍යවස්ථාවේ නිල ප්‍රතිඥාව සහ අධිවරුම මේ පර 7 වෙනි උපලේඛනය. ඒ උපලේඛනයේ සඳහන් වෙලා නැහැ. අපි එකඟයි. අපි ඒ සාකච්ඡාවට බඳුන් කළා ඒ කියන්නේ 4 වන උපලේඛනයේ සහ 7 වන උපලේඛනයේ කියන කාරණේ තුල අමාත්‍යවරුන්ගේ නිල ප්‍රතිඥා හෝ දියුරුම කියන කාරණේ තුල 7 වෙනි සඳහන්ලා නැහැ. ඉතින් ඒ කාරණේ සම්බන්ධව අපි ඔක්කොම එක අහුවෙලා අපි සාකච්ඡා කරලා අපි එකඟතාවය පළ කරලා මොකද 7 වෙනි උපලේඛනයේ තියෙන්නේ මේ රට බෙදන්නේ නැහැ මේ රට කඩන්නේ නැහැ කියන දියුරුම. ඒක අඩංගු වෙලා නැහැ. අපි ඒක වෙනස් කරන්නේ අපි ඒක කාරණේ අපි කවුරුත් එකතු වෙලා ඒ වෙනස් කරන්න ඕනේ. හැබැයි ඔබතුමාලා නිරන්තරයෙන් කිව්ව මේ දුත්ත පුරවැසිභාවය සම්බන්ධයෙන් දුත්ත පුරවැසිභාවය කියන සංකල්පය ඇති වෙන්නේ ඔබතුමාලාගේ එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ දුත්ත පුරවැසිභාවය කියන සංකල්පය ඇති වෙන්නේ මන්ත්‍රීතුමා අපේ රටේ බුද්ධිගල්ලය තුල අපේ රටේ උගත් මිනිස්සු පිටරට ගියාම ඒ රටවල් වල සම්පත් ඒ බුද්ධිගල්ලය තුල ඒ රටවල් වලට යන අපේ ඥාණය ඒ සම්පත් අපිට පොඩ්ඩක් හරි අරන් එන්න පුළුවන් කියන කාර්යමද තමයි මේ දුත්ත පුරවැසිභාවය කියන සංකල්පය ඇති වෙන්නේ. මොකද මම ඕක පරිශීලනය කරා ඒ පනත ගේන්න ඉස්සෙල්ලා කොහොමද පාර්ලිමේන්තුවේ කතා බහ කියලා. හැබැයි මහ බැංකුවේ අධිපතිවරයාට තියෙන නෛතික තත්ත්වෙ නෙමෙයි දුත්ත පුරවැසිභාවයට තියෙන පුද්ගලයාට තියෙන්නේ. දුත්ත පුරවැසිභාවයේ තියෙන කෙනාට අපේ රටේ නඩු දාන්න පුළුවන්. අපේ රටේ සියලුම නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ අර විදේශිකයෝට හිමි වෙන තත්වයක් නෙමෙයි දුත්ත පුරවැසිභාවයේ තියෙන කෙනාට හිමි වෙන්නේ. ඒ නිසා ගරු මන්ත්‍රීතුමා අපි මේ වෙලාවේ මේ කාර්යය සම්බන්ධයෙන් පටුව බලනට වඩා මේ බොහෝ විවෘතව බලන්න පුළුවන්. ඒ නිසා මේ ඔබතුමාලා මේ දුත්ත පුරවැසිභාවයේ ගේන්නෙම පුද්ගල කණ්ඩායමක් නිසා ඔබතුමාලා හැම වෙලේම හිතන්නේ නෑ මේක පටු අර්ථයෙන් බලන්න. නිසා අපි මේක බලන්නේ සමහරින්න. එතකොට ඔබතුමාලාට එක හිටිය ස්වාමීන් වහන්සේලා ඔක්කොම ඒ ගැන කතා කරන විදිහට පටු වෙන්න හිතලාද? දැන් මම අශෝක විසික මහත්මයා මම ඇත්තටම ඕනම කෙනෙකුට තමන් දරන මතය දැරීමේ අයිතිය තියෙනවා. මම මේ මතයට ගරු කරනවා. ඔබතුමාලා දෙන්න ඔබතුමාලා දරන මතයට මම ගරු කරනවා. දැන් අපිත් එක්ක හිටියාය කියන කාරණේ මත සීලුම දෙයට මං කියන දෙයට ඒ අය කවිය යුතු නෑනේ. ඇත්තට මම දන්නේ ඔබතුමා ඔය කියන කවුද ඔබතුමා කියන ස්වාමින් වහන්සේලා කියලා. හැබැයි එතුමාලාගේ මතයට එතුමාලාට දැරීම සම්බන්ධයෙන් මගේ ගෞරවයක් තියෙනවා. ඉතින් මම දන්නේ කොහොමද කියලා. ඉතින් ඒ අපිට වාද විවාද ඇති වෙනවා. වාද විවාද තුල තමයි වඩා හොඳ එලි දැක්වීමක් ඇති වෙන්නේ. දැන් ඔබතුමා දීර්ඝව කතා කරා 18 වන ආණ්ඩුක්‍රම සංශෝධනය ගැන. 18 වන ආණ්ඩුක්‍රම සංශෝධනයේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ නිසා නේද මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජය වෙන්නේ. දැන් අපි බොහොමයක් දෙනෙක් කතා කරන්නේ 18 කියන්නේ ඒකාධිපති වියරුවක් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී සංශෝධන නෑ. 18 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනයේ තියෙන සාධනීය ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ නිසාම තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා පරාජය වෙන්නේ. ඒ නිසා මම විශේෂයෙන්ම කියන්න ඕනේ ඒකම මේ 19 වන මේ 20 වන සංශෝධනයේ සාධනීය සංශෝධනයේ තුන්වෙනි පාරක් එල්ලන්න පුළුවන්කම දෙවිච්ච එකද? නෑ නැත්නම් පරාජය වෙන්න බෑනේ මන්දිතුමා. පරාජය වෙන්න බෑනේ. ඔය කියන විදිහේ ඒකාධිපතිවාදයක් තියෙනවා නම් දැන් ඒක පරාජය වෙන්න. ඒක පරාජයටපත් කළා ජනතාව. ඒ ජනතාවගේ කැමැත්ත එකට අපි හිසරවන්න ඕනේ. දැන් මේ කියන 20 වන සංශෝධනය තුළ විශේෂයෙන්ම අර 1977 අවසන් වෙච්ච ව්‍යවස්ථාදායකයේ තුල පවා අවසන් වෙන යම් නීතියක් පැනවීමේ අයිතිය ජනතාවට ඍජුව ලබා දීමේ අවස්ථාව ලබා දීලා එවැනි සාධනීය කාරණා තියෙනවා. ඒ වගේම තොරතුරු දැනගැනීමේ පනත ඔබතුමාලා ගෙනාව පනත. ඒ පනත පැහැදිලිව ඒ පනත සවි කරලා තියෙන පනත කිසිම වෙනසක් වෙලා නැහැ. අනෙක් කාරණේ තමයි මේ කොමිෂන් සභා සම්පූර්ණ ඉවත් කිරීම නෙමෙයි කොමිෂන් සභාවලට පත් කිරීමට අදාළ අයව මේ ජනතාවට වගියන පුද්ගලයෝ නිර්දේශ කිරීමක් සිද්ධ වෙලා තියෙනවා. මොකද ඔය විතර මේ තත්ත්වය ඇති වෙන්නේ අශෝක මහත්මයා දැන් ඔබතුමා අවසන් කරපු අර ඩීල් කතාවත් එක සහ මර්ධන යාන්ත්‍රණ හැඩගැස්වීමේ කාලයේ ප්‍රශ්න නිසා සිද්ධ වුණේ. දැන් පොලිස්පතිවරයා බිහි වුණාම පොලිස්පතිවරයා ආරක්ෂක පැත්තට කියනවා සර් මම මෙයාව ගන්නවා මෙයාව එළියට දානවා මෙයාව අත්අඩංගුවට ගන්නෙ නැහැ කියලා. ඊගාවට අල්ලස්සෝ දූෂණ කොමිසමේ අධ්‍යක්ෂකවරු කියනවා හරි මම මෙයාව ගන්නම් එයාව දාන්නම්. දැන් මේ කියන ස්වාධීන කියන කොමිෂන් සභා නමට ස්වාධීන විතරක් වුණා. ඒ නිසා තමයි ජනතාවට මේක සම්පූර්ණ එපා වුණේ. දැන් ඔබතුමාලත් මෙහෙම කලකිරීමෙන් කතා කරන්නේ ඒක තමයි. හැබැයි මම කියන්නේ ඒ ඔය කියන සෑම බොහොමයක් නඩු කටයුතු වල මම හිටියා මම දැක්කා. ඉතින් අපි දන්නවා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ කොහොමද සාක්ෂිකාරයන්ට බලපෑම් කරේ කියලා. සමහර නීති කෘත්‍ය ඔය කියන ආකාරයෙන් අවසන් වෙන්න හේතුවම ඇත්ත හොරු අල්ලන්න උවමනාවක් තිබ්බේ නැහැ. ඒ නාමකරණය වූ රාජපක්ෂවරුන් හොරුන් හැටියට හංවඩු ගැසීමේ යම් උපක්‍රමශීලී නාට්‍යයක් චිත්‍රපටයක් තිබ්බේ. ඒ නිසා ඇත්ත හොරුත් මග හැරලා ගියා.
ඒක තමයි සිද්ධ වෙච්ච අහේනිය. ඒක තමයි වෙච්ච පාඩුව. ඒ නිසා මම හිතන්නේ අපි මේ 20 කියන කාරණය ජනතාව මොකද අපිට බෑ ජනතාව දුන්න අපි දැක්කා අශෝක මහත්මයා ඔබතුමාලට දුන්න විශාල ජනවරම අවුරුදු දෙකකින් විනාශ වුණා. එතකොට අපිට දුන්න ජනවරම තුල අපි ඔලුව දුම්මාගෙන ජනතාවට පිටුපාලා ජනතාව කියන්නේ අහන්න තු ගියොත් අපිටත් ඒ තත්ත්වෙ ඇති වෙනවා. ඒ නිසා අපි ඒ වගකීම අපිට තියෙනවා. දැන් ඔබතුමා හිතන දැන් ඔබතුමා කිව්වා වගේ දැන් කමිෂමකින් පත් කරන පොලිස්පතිවරයා එතකොට ජනාධිපතිවරයා පත් කරන පොලිස්පතිවරයා අතර වෙනසක් ඒතකොට ඔබතුමා දකින්නේ නැද්ද? එක් පුද්ගලයෙක් තමා පත් කරන්නේ දැන් ඒ අතන කමිෂමකින් පත් කරන්නේ. ඉතින් ඒ පුද්ගලයා අර විදියට වුණා නම් ජනාධිපතිතුමා තනියෙන් පත් කරන පුද්ගලයාට එතකොට මොකද තත්ත්වය වෙන්නේ? ඒ කොමිසම බොහෝමයක් වෙලාවට කොමිසමේ සිද්ධිය වෙන්නේ කොමිසම කිසි කෙනෙකුට වග කියන්නේ. නමුත් ජනාධිපතිවරයාට Tamanට සිතගේ පරිදි ඔය කියන විදිහට වැඩ කටයුතු කළා ඊළඟ වර ජනාධිපතිවරයා ජනතාව ඉදිරියට යන්න ඕනේ. ඒ නිසා ජනතාව ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා නම් ජනතාවට වග කියන්න ඕනේ ජනාධිපතිවරයා. ඒ නිසා මම හිතනවා මේ තියෙන විවස්ථා හෝ වෙනත් කාරණා නෙවෙයි වැදගත් වෙන්නේ. පාලකයා කොතරම් දුරට ජනතාවට අවංක වෙනවද කියන ප්‍රශ්නය තමයි. අන්න ඒක තමයි මම අර මයි කතාවේ මම කිව්වේ මට චූටි ප්‍රශ්නයක් වෙනවා. දැන් ඔබතුමා කියන විදිහට ජනාධිපතිතුමා පොලිස්පතිතුමාව පත් කරද්දී මෙතන එදා කමිෂන් එකට වඩා තිබෙච්ච දේශපාලනීකරණයක් සිද්ධ වෙන්නේ නැද්ද? මොකද දේශපාලනීකරණය සිද්ධ වෙන්නේ ගමේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයාත් වැරදි කරලා කෙලින්ම පොලිසියට කතා කරන වැඩපිළිවෙලක් එනවා. දැනටත් ඒක වෙලා තියෙනවා. දැනටත් ඒක ගමේ ඉන්න වැඩිවන ෆ්‍රී ලෝයල්ටි ඩේටා තත්ත්වයක් උදා වෙනවා කියන එක ඔබතුමාලා විශ්වාස කරන්නේ නැද්ද මේකෙන්? ගරු මන්ත්‍රීතුමා මේ හැම දෙයක්ම තියෙන ජනතාවතේ. මේ බලය සදාකාලික නැහැ. අපි තේරුම් ගන්න මොකද ඒක අපි අස්පනා අපිට දැක්කා. තමුන්නාන්සලාගේ 2015 ආණ්ඩුව වටන්න එදා මුලින් ඉඳලා පළවෙනි ගල් 10 ගහපු මිනිස්සු 10 දෙනා හෙව්වොත් ඒ 10 දෙනා අතර මම ඉන්නවා. ඒ නිසා අපි දැක්කා ඒ ආණ්ඩුව වැටෙන හැටි. අපි දැක්කා බල පරාක්‍රම තිබුණ 2015 මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව වැටිච්ච හැටි. ඒ අයත් පැහැදිලිව දන්නවා කොහොමද බලය ඇති වෙන්නේ නැති වෙන්නේ කියලා. ඒ නිසා ඔබතුමාට වගකීමෙන් කියන්නේ අපි මේ ලැබුණු බලය අපිට ඕන විදිහට පාවිච්චි කරන්න යන්නේ නැහැ. මේ බලය ඉතාමත් වගකීමෙන් ජනතාවට වග කියන ආකාරයට අපි පාවිච්චි කරනවා. ඔබතුමාලා ඔය කියන කාරණා ඇති වෙන්න පුළුවන් නැති වෙන්න බෑ. අපි එකක් කියනවා. අපි යහපාලනය කියන වචනේ ඇත්තට පාවිච්චි කරන්න බලන් ඉන්න මිනිස්සු සහ මේ 20 වෙනි සංශෝධනය තුල අපි ඔක්කොම එකහුව වෙලා. දැන් මම මතු කරා වෙනස් කිරීම ඔබතුමාලා වෙනස් කිරීම මතු කරා. අපි මේ සියලුම දේවල් කතා කරලා සාධනීය වඩා හොඳ තැනකට යන්. මේක වෙනස් කරලා ඉවරලා අපි ඊට පස්සේ නවාණ්ඩුක ව්‍යවස්ථාවට යන්. ජනතාවට මෙච්චර බොරු කියන්න බෑ. අපි 20 ගෙනල්ලා ආණ්ඩුක ව්‍යවස්ථාව ඔබතුමාලා දැන් ඔබතුමාලාගේ පාලකයෝ 19යි 20යි ගේනවා කියලා කියපු බොරුවේ ප්‍රතිඵල අද ලක්ෂ 24 වැටලා ඒ ගෙනාපු නායකයෝ අද පාර්ලිමේන්තුවෙත් නැහැ. ඉතින් ඒක අස්පනා අපිට තියෙනකොට අපිට ජනතාවට බොරු කියන්නේ ජනතාවට වග කියන්නේ නැති නායකයෝ හැටියට වැඩ කරන්න වෙන්නේ නැහැ කියන කාරණේ මේ අවස්ථාවේ කියන්නේ. බොහොම ස්තුතියි. වට දෙකක් අවසానයි. අප ව්‍යවස්ථාව ඒ වගේම පවතින දේශපාලනය පිළිබඳ කතා කරනවා. අවසන් වටේදී හමු වෙමු. කෙටි විරාමයකට යමු. කරටකර අවසන් වටයයි අප ආරම්භ කරන්නේ. මේ වටේදී විනාඩි 3ක කාලයක් ලැබෙන්නේ. අප මූලිකවම කතා කරුණා ව්‍යවස්ථාව සම්බන්ධයෙන්. අද තමයි පළවෙනි සංවාදය අපි ආරම්භ කළේ. මෙතින් පසු දිගින් දිගටම මේ සම්බන්ධයෙන් අපට වාද විවාද කරන්න පුළුවන්. අපි අවසන් වටේ පළමු අවස්ථාව හෙක්ටර් පවමන්තුමනි ඔබතුමාට අවස්ථාව. දැන් මම හිතන්නේ එක පැත්තකින් 69 ලක්ෂේ සන්තෝෂ වෙන්න ඕන. කාරණාවක් තියෙනවා. මොකද දිවිත්ත පුරවැසිභාවය ශ්‍රී ලංකා විතරක් පුරවැසිභාවයට හරව ගන්නව වෙනුවට ව්‍යවස්ථාවක් වෙනස් කරලා අවස්ථාව ලබා ගැනීමට දක්ෂ වීම ගැන මම සතුටු වෙන එක පැත්තකින් ඒ දක්ෂතාවය ගැන ඒ වගේම 69 ලක්ෂේ ටිකක් කල්පනා කරලා පස්සේ දුක් වේ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේ මම හිතනවා පොලිස්පතිතුමාව පත් කරන්න ගත්ත තීන්දුව ජනාධිපතිතුමා ඊළඟට විගණන කමිෂන් එක වෙනස් කිරීම විගණන අවස්ථාව ලබා නොදීම ප්‍රසම්පාදන කමිෂම ඒක ඉවත් කිරීම ඊළඟට පොලිස් කමිෂමට අපිට තිබිච්ච මේකේ ඇති වෙලා තියෙන බලපෑම් සම්බන්ධවත් ඒ වගේම ප්‍රධාන ප්‍රශ්න හැටියට මම දකින්නේ මේ රටේ අග්‍රාමාත්‍යයට මහින්ද රාජපක්ෂ මැතිතුමාට මම හිතනවා මේ 69 ලක්ෂයේ ඡන්දය ලබා දෙද්දී එතන බහුතරයක් තිබුණා එතුමාට ලොකු සැලකිල්ලක්. හැබැයි මේ ව්‍යවස්ථා වෙනස් කිරීමත් එක්ක 20 වෙනි සංශෝධනයත් එක්ක එතුමා විශාල වශයෙන් මම හිතනවා එතුමාගේ බලතල
එතුමා අග්‍රාමාත්‍යවරයාගේ බලතල අහිමි කරනවා කියන්නේ මේ අවස්ථාවේදී එතුමාගේ බලතල සම්පූර්ණයෙන්ම අහිමි කරලා කියලා තමයි මම හිතන්නේ. එතනදී එතුමාට කරපු වැරද්දක් හැටියට එක පැත්තකින් මම දකිනවා ඒක. ඒ වගේම මම හිතන්නේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච විදිහට මේ ව්‍යවස්ථාවෙන් ජනාධිපතිතුමා රටට පැහැදිලිව ඉදිරි අනාගතයේදී රට වෙනුවෙන් පොදු වැඩසටහනක් කරනවා නම් අපිට ගැටලුවක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ වෙනස් කිරීම ඉදිරි අනාගතයේ මේ රට සුබදායි වෙන්නේ නැහැ. ඒක අපි ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ලෝකෙත් එක්ක එකට බද්ධ වෙලා යන්න කටයුතු කරන්න ආරම්භ කරපු වෙලාවක් මේක. ඒතර ප්‍රජාතන්ත්‍රවාදය ගැන අපි මේ රට උදාහරණයට ගන්න කියලා බොහෝ තැන්වල කියන්න බලාපොරොත්තු වෙලා සිට මොහොතක ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවට ඒකාධිපතිවාදයට යන මොහොතක් වෙලා තියෙනවා මේ විශ්ව. මෙතුමල්ලා කොහොමත් මෙතුමල්ලට බැහැ තමුන්ගේ නායකයන්ට විරුද්ධව යන්න. නමුත් හෘද සාක්ෂිය මේකට වෙනස් කතාවක් කියනවා ඇති. නමුත් ඒක වෙනස් කරන්න බෑ. ඒක තමයි දේශපාලනයේ ස්වභාවය. මම හිතනවා මේ දේශපාලන ස්වභාවය නිසා වැරදිච්ච ආණ්ඩු ගොඩක් තියෙනවා. ඒ වැරදිච්ච ආණ්ඩුවල එක වැරදෙන ආණ්ඩුවක් හැටියට මේක අපි දකිනවා ඉදිරි කාලය තුල. ඒ හින්දා මම හිතනවා මේ අලුත් മന്ത്രിතුමාලට ඉදිරි කාලය තුල තමුන්ගේ ගම්වල ලොකු අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ජන සමාජය තුල අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. මෙතුවක්කල් මෙතුමන්ලා වටේ හිඳලා ලොකු ශක්තියක් දුන්න විශාල කණ්ඩායමක් සමාජයේ ඉන්න කණ්ඩායමක් සහ සිවිල් සංවිධාන බොහෝ වෙලාවට මෙතුමන්ලාට විරුද්ධව නැගී සිටි. ඒ සියලු දේ සිද්ධ වුණාට පස්සේ මෙතුමන්ලා යම් ආකාරයක තේරුම් අරගෙන මෙතුමන්ලා ඇතුලේ ලොකු කතිකාවක් විහිවි කියලා අපි විශ්වාස කරනවා. එතනදී මෙතුමන්ලා දකි රට කොතැනට දයා යුත්තේ, කොයි විදිහට දයා යුත්තේ, කොයි විදිහට මෙරට පාලනය කළ යුත්තේ කියලා අපි විශ්වාස කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ රටට හොඳ වැඩක් කරන්න, එකතු වෙලා රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් වැඩ කරන්න වාතාවරණයක් සැලසී කියලා දින අනාගතයේ. ඔබ ස්තුතියි හෙක්ටප් මන්තුමනි, වසන්ත අප බණ්ඩාර මන්තුමනි, ඔබතුමාට අවස්ථාව. චාමර ඇත්තටම මං හිතනවා මේ රට නියම තැනකින් ආරම්භ කරන්න අතිගරු ජනාධිපතිතුමා ආරම්භයක් ගත්තා. එතුමා මේ රටට නිෂ්පාදන ආර්ථිකයක් හදන්න තමයි සෞභාග්‍ය දැක්ම කියන වැඩපිළිවෙල මේ රටට ඇතරම ගෙනාවේ. එතුමා වැඩබද්ද 15%ක ඉඳලා 8%ට අඩු කරලා සමහර බදු NBT වගේ ඒවා අයින් කරලා මේ රටේ බදු බර අයින් කරලා අඩු කරලා නිෂ්පාදකයාට දිරිගැන්වීමක් තමයි එතුමා ආරම්භ කරවුවේ මේ රට ජයග්‍රාහී සීමාවේ එහාට ගෙනියන්න. එතනින් පටන්ගෙන එතුමා වහම මහමැතිවරණයට යන්න උත්සාහ කළා. එතුමා ඒ ගත්ත උත්සාහයෙන් එකක්වත් ඉඩ දුන්නේ නැහැ. ලෝකේ එකම මැතිවරණ කොමිසම. එහෙම නැත්නම් මේ වගේ කොමිෂන් එකක්, ඒ කියන්නේ පුජ්‍යලු 3 දෙනා ඉන්නේ. ඒ වගේම ඝනපූර්ණය 3 දෙනා. ඒ කියන්නේ 3 දෙනාම එකතු වෙන්න ඕන. මම හිතන්නේ මේ වගේ කමිෂන් කොහෙවත් නැතුව ඇති. සමාජිකයෝ ගන්න 3යි, ඝනපූර්ණය 3යි. මේ වගේ විලංගු දාපු මැතිවරණ කොමිසමකින් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී කුඩු කරලා තිබ්බ වෙලාවකදී රටට ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවක් හදාගෙන ඊට පස්සේ මේ රටට සමෘද්ධිමත් රටක් විදිහට ඉස්සරහට සංවර්ධනය ගෙනියන්න උත්සාහ කරපු රාජ්‍ය නායකයෙක් අත් වශයෙන්ම ගත්ත සියලු උත්සාහයන් ජනතා ප්‍රසාදයටපත් වුණා. හෙක්ටප් මහත්මයා කිව්වා වගේ අපට ජනතාව ඉදිරියට ඊළඟ මේ අවුරුදු 5 ඉවර වුණාට පස්සේ යන්න පුළුවන් වෙන්නේ සංවර්ධිත රටකට. ඒ අඩිතාලම දැම්මට පස්සේ එතුමා උපාධිධාරීන්ගේ ප්‍රශ්නේ වේවා, අඩු ආදායම්ලාගෙන්ගේ ප්‍රශ්නේ වේවා, ජල ප්‍රශ්නේ වේවා, විරැකියාවේ ප්‍රශ්නේ වේවා, පරිසර ප්‍රශ්නේ වේවා, මේ හැම ප්‍රශ්නයකටම ඇමතීමට තමයි ඊළඟ අයවැය, ඊළඟ පාර්ලිමේන්තුව, ඊළඟ පරම්පරාව හදන්න උත්සාහ කරන්නේ. ඔබ දන්නවා මං හිතන්නේ මේ වෙනකොට පාර්ලිමේන්තුවට අපේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් නිර්මාණය කරලා තියෙනවා ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිර්මාණය කරපු බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අලුත් නායකව පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඉන්නවා 60කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන්. මේ වගේ නවමු දේශපාලන ආදර්ශයක් දීලා තිනවා. දැන් මා වගේ චරිත 22ක් හදලා තිනවා දිස්ත්‍රික් 25ක දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු වශයෙන්. එදා අර බොහෝ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු පත් කරන තනතුරු වලට ආධුනිකයන් පත් කරලා ඉවරලා ඔවුන්ට පුහුණුව සහ අත්දැකීම ලබා දීම හරහා මේ රට සෞභාග්‍යමත් රටක් බවට පරිවර්තනය කිරීමට අපේ රටේ පාලනය, ඒ වගේම අපේ කැබිනට් මණ්ඩලය
රජයේ ක්‍රියාත්මක වෙනවා. මම හිතනවා අපිට තරුණයන් වශයෙන් ඇත්ත වශයෙන්ම ලොකු සතුටක් තියෙනවා. මේ රටේ නවමු අනාගතයක් වෙනුවෙන් අපිට පෙළ ගැහෙන්න අද පුළුවන් වෙලා තියෙනවා. අපේ රටේ තියෙන ප්‍රබල ප්‍රශ්නයක් ඔබතුමා දන්නවා ජල ප්‍රශ්නය. අපි මේ සැරේ ලොකු අවධානයක් යොමු කරනවා මේ රටේ ජල ප්‍රශ්නේ විසඳන්න. මොකද පහුගිය කාලේ විදුලි බලය පිළිබඳ ප්‍රශ්න අපි සෑහෙන දුරට ජයග්‍රහණය කරලා තිනවා. නමුත් දැන් ජල ප්‍රශ්නයකට අපේ රට මුහුණ දීලා තිනවා. ඒ ප්‍රශ්නෙට අපි මුහුණ දෙනවා. ඒ වගේම ඔබතුමාට මම කියන්න ඕනේ තරුණ දරුවන්ගේ තියෙන විරැකියාවේ ප්‍රශ්නේ අපි ඊළඟට අතට ගන්නේ අපි දැනටමත් ඒකට අත තියලා තියෙනවා. බරපතල විදිහට අපි අතට ගන්නවා මේ විරැකියාවේ ප්‍රශ්නේ. තරුණ දරුවන්ගේ විරැකියාවේ ප්‍රශ්නට උත්තර නැහැ දෙමව්පියන්ට. එසා ඒ ප්‍රශ්නේ අපිට අතට ගන්නවා. ඒ වගේම යටිතල පහසුකම් අවුරුදු 4ක් ඇතුළත අපේ රටේ ප්‍රධාන මහා මාර්ග සහ අතුරු මහා මාර්ග ඒ නිර්මාණය කිරීම අවසන් කරනවා කියලා බැසිල් රාජපක්ෂ මැතිතුමා එදා ප්‍රකාශයක් කරා. ජනාධිපතිතුමා ඒක අනුමත කරා. ඇත්ත වශයෙන්ම අපේ රටේ මාර්ග ප්‍රශ්නේ අපි ජයග්‍රහණය කරාට පස්සේ යටිතල පහසුකම් වල ලොකු ප්‍රබෝධයක් ඇති වුණා. මේ යටිතල පහසුකම් වල ප්‍රබෝධයත් එක්ක චාමර මං හිතනවා මේ රටේ ආර්ථික අවස්ථා නිර්මාණය වෙනවා. රට තුල ආර්ථික අවස්ථා නිර්මාණය වෙනකොට, රැකී අවස්ථා නිර්මාණය වෙනකොට, නිෂ්පාදන යාන්ත්‍රණය ඉහළට යනකොට, අපේ දේශීය දේවල් වලට තැන ලැබෙනකොට මැටි කර්මාන්තේ හෙලා දකින අය ඉන්නවා විපක්ෂේ. ඊළඟට බඩිරු වගාව හෙලා දකින අය ඉන්නවා. නමුත් මේවා අපේ දේශීය සම්පත්. අපි Google මත, අපි Volkswagen මත නෙවෙයි මේ රටේ ආර්ථිකය පදනම් කරන්නේ. දේශීය සම්පත් මතයි. සෞභාග්‍යමත් රටක් හදන්න අපි මේ අලුත් ආණ්ඩුවෙන් පෙරමුණ ගන්නවා. ඒ නිසා මම හිතනවා 19 ව්‍යවස්ථාව සංශෝධනය කළ 20 වෙනි ව්‍යවස්ථාවක් කරා මේ රට සෞභාග්‍ය උදා වෙනවා. බොහොම ස්තුතියි වන්තුමනි ඔබගේ අදහස් පළ කිරීමට. අවස්ථාව අපි ලබා දෙනවා අශෝක අබිසිංහ මැතිතුමනි ඔබතුමාට අවසන්. මේ ප්‍රසන්ත මන්තුමා එහෙම කියද්දි මට මතක් වුණා 2015 ආණ්ඩුව ගත්ත වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත් අලුත් ජනාධිපතියෙක් විදියට පළවෙනි මාසය කොහොමද කතා කරේ කියලා කොහොමද ගියේ කියලා ආණ්ඩුවක් බලයට පත්වම අලුත් ජනාධිපතියෙක් ආපුවම අලුත් ආණ්ඩුවක් ආපුවම ඉතා ජව සම්පන්නව කතා කරනවා. හැබැයි පළවෙනි මාසය ගියාට පස්සේ තමයි ආණ්ඩුවේ ජනප්‍රියතාවය එන්න අඩු වෙන්නේ. හැම වෙලාවෙම ආණ්ඩුවක ජනප්‍රියතාවය පළවෙනි මාසේ 6-7 ඉතාලම තියෙනවා. අපි ඉතාලම කැමති වෙනවා නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරගෙන මේ තත්ත්වය කරන්න පුළුවන්. දැන් ආනයනය නතර කිරීම තුල දැන් තියෙන ප්‍රශ්න ගොඩාක් විශාල ප්‍රශ්නයක් කියලා තියෙනවා. විරකියාව දැන් ඔය කොච්චර කිව්වත් රැකියා ප්‍රශ්නෙට විශාල ප්‍රශ්නයක් කියලා තියෙන මේ ආනයනය නතර කිරීම තුල රැකියා ඉන්නේ මට මේ ඊයේ පෙරේදත් කතා කරලා කිව්වා දැන් ඔය මෝටර් සයිකල් එහෙම ගේන්න බැරි වෙච්ච රැකියා විශාල ප්‍රමාණයක් නැති වෙලා තියෙනවා. ඉතින් ඒකට යම් කිසි විසඳුමක් දැන් අපි මෙතුමලා කිව්වා බඩු අඩු කරුවා කියලා. මෙතුමලා බලාපොරොත්තු වෙන්නේ කොවිඩ් ප්‍රශ්නයක් ගැන. අපේ 2015 අපේ රටේ අපි ආඩුව ආරකද්දී රාජ්‍ය ආදායම තුන බිලියන 1000යි. අපි මේගොල්ලන්ට දෙද්දි බිලියන 1960යි. දැන් ආපු ගමන් බිලියන 600ක් අඩු කරලා. දැන් ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට නිදහසෙන් පස්සේ වැඩිම ණය ප්‍රමාණයක් ගත්ත රජය බවට පත් වෙලා තියෙනවා මේ පාර. මෙතන අපි අතුරු සම්මත ගිණුමෙන් අපි අප්‍රේල් මාසෙ වෙනකන් බිලියන 720ක් කෝටි 72000ක් අපි ණය ගන්න තීන්දුව කරලා තිබුණා. මේ අතුරු සම්මත ගිණුමෙන් බිලියන 1300 තවත් අමතර බිලියන 750යි බිලියන 2770ක් ණය ගන්න මේ වසරේ තුල අපි ආණ්ඩුව බාර දෙද්දි කෝටි 13 ලක්ෂයක් වෙච්ච ණය ප්‍රමාණය දැනටම කෝටි 14 ලක්ෂය පැනලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය තුල ඉදිරියේදී කොහොම මේ රට ඉදිරියට ගෙනියයිද කියලා කියන්න බෑ. කෙසේ වෙතත් රාජ්‍ය ආදායම එන්න අඩු වෙලා රාජ්‍ය ආදායම මේ වසර තුල මම හිතන විදිහට දැන් පුරෝගතනයේ තියෙන විදිහට බිලියන 18ට වඩා අඩු වෙනවා රාජ්‍ය ආදායම. ඒත් රාජ්‍ය වියදම බිලියන 4500යි. බිලියන 4 ණය වාරික විතරක් බිලියන 1100ක්. පොලිය බිලියන 900ක්. බිලියන 2000කට ආසන්න 2000කට වැඩි ප්‍රමාණයක් ණය වාරිකය පොලිය ගෙවන්න ඕනේ. ඉතින් මේ තත්ත්වය තුල රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්න බිලියන 800ක් යනවා. කෝටි 80000ක්. විශ්‍රාමිකයන්ට වැටුප් ගෙවන්න බිලියන 300ක් යනවා. ඉතින් එතකොට කෝටි 30000ක්. ඉතින් මේවා කොහොමද කරන්නේ? රාජ්‍ය ආදායම එන්න දැන් රාජ්‍ය ආදායම් බදු වලින් එන අඩු වෙලා තියෙනවා. ඒතර වරාය බදු අඩු වෙලා තියෙනවා. මත්පැන් බදු විතරයි සාමාන්‍ය විදියට එන්නේ. රාජ්‍ය දෙපාර්තමේන්තු ලාභය නැති වෙලා තියෙනවා. මේ හතරෙන් තමයි රාජ්‍ය ආදායම එන්නේ. ඒ නිසා මේ තත්ත්වය විශාල ප්‍රශ්නයක් වෙන අපි ඒක එසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරන රටේ ජනතාවට ප්‍රශ්න ඇති වෙන එක අපි කැමති නැහැ. කෙසේ වෙතත් මම කියන්න ඕනේ අපි ඊටාම කෙටි කාලෙකින් ආරම්භ කරපු අලුත් පක්ෂයක් සමගි ජන බලවේගයේ මාස 2යි 3යි ඇතුළත අපි මැතිවරණට ඉදිරිපත් වෙලා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයෙන් අපි ඉවත් වෙලා අපේ රටේ ජනතාවට ස්තුතිවන්ත වෙනවා. මේ බණ්ඩාරනායක මහත්තයා ශ්‍රී ලංකන එක්සත් ජාතික පක්ෂය ඉවත් වෙලා ශ්‍රී ලංකා පක්ෂය පිහිටවලා පළවෙනි මැතිවරණේ මන්ත්‍රීවරු 9 දෙනයි ගත්තේ. අපි මෙවර මන්ත්‍රීවරු 54 දෙනෙක් අපේ පක්ෂයට පමණක් ලැබිලා තියෙනවා. සමස්ත අපිත් සමග ඉන්න අයත් එක්ක 57ක් ලැබිලා තියෙනවා. අපි ජනතාවට ස්තුතිවන්ත වෙනවා. අපේ පක්ෂයට තාම හරියට සාකා සමිතියක් නැහැ, සමාජිකයෙක් නැහැ. එහෙම නැති පක්ෂයක් පළවෙනි වතාවට මන්ත්‍රීවරු 54ක් ලබාගෙන ප්‍රධාන විපක්ෂය බවට පත් වෙලා තියෙනවා. අපි ජනතාවට පොරොන්දු වෙනවා මේ රජය ගේන සෑම ජනතා විරෝධී වැඩකටම අපේ විරුද්ධ ප්‍රකාශ කරනවා. ජනතාව දැනුවත් කරනවා. හැබැයි රටේ ජනතාවාදී ජනතාවට
හිතකර සෑම දෙයකටම අපි සහයෝගය ලබා දෙනවා. ඒක තමයි අපි විපක්ෂයක් වශයෙන් අපි කරන්නේ. හැබැයි සෑම දෙයකටම විරුද්ධ වීම නෙමෙයි. හැබැයි ජනතා විරෝධී සෑම දෙයකටම ජනතාව දැනුවත් කරමින් ජනතාවට පෙළගස්වමින් අපි මේකට විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. මේ 20 වෙනි සංශෝධනයේ ඒකාධිපති සංශෝධනයක් විදිහට අපි හඳුන්වනවා. ප්‍රජාතන්ත්‍ර විරෝධී, ජනතා විරෝධී, ශිෂ්ටත්වයේ සිට අශිෂ්ටත්වයට යන ව්‍යවස්ථා සංශෝධනයක්. ඒ නිසා සමගි ජන බලවේගය මේකට සම්පූර්ණ විරෝධය ප්‍රකාශ කරන පාර්ලිමේන්තුවේත් අපි බලාගෙන ඉන්නවා ආණ්ඩුව ගේන මොනවද සංශෝධන කියලා. ආණ්ඩුවේ ඒ ගේන ප්‍රජාතන්ත්‍ර වාදී සංශෝධන වලට අපි සහයෝගය දෙනවා. නමුත් අපි සමස්ත මේ පනතක් විදිහට මේකට විරෝධය ප්‍රකාශ කරනවා. රට ජනතාව දැනුවත් කරමින්. බොහොම ස්තුතිවන්තුමනි. දොරවත්තමන්තුමනි ඔබතුමාට අවසන් අවස්ථාව. මම හිතන්නේ අපි දැක්කා 19 ස්වාධීන මැතිවරණ කොමිසම තුල පළාත් පාලන මැතිවරණය අවුරුදු 2 ගාණක් කල් ගියා. පළාත් සභා මැතිවරණය අදටත් නැහැ. ඒ නිසා මේ මැතිවරණ කල් දෙමින් අපිට හොඳටම පැහැදිලිව අපිට තේරුම් ගන්න අපි දකින්න පුළුවන් දෙයක් වුණා. ඒකම මේ රටේ ආර්ථිකය ගැන කතා කරොත් 2018 වෙනකොට ඒක පුද්ගල ආදායම වැඩිවීම ඩොලර් 300ට වඩා අඩුයි. ඒ කියන්නේ එක අවුරුද්දකට ඩොලර් 75ක්වත් එක පුද්ගලයාගේ ආදායම වැඩි වුණේ නැහැ. ඉතින් මේ සියල්ලටම වග කියනෝනේ එදා දල ජාතික නිෂ්පාදනය තුල 5% ඒ ආදායම තිබ්බ තත්ත්වය අපි 2.3ට අපි වැටුණා පහුගිය 2018 වෙනකොට. ඒ තත්ත්වය නිර්මාණය වුණාට පස්සේ අද තමයි මෙතුමන්ලා මේ විදිහට ප්‍රකාශ කරන්නේ. හැබැයි අද අපි ප්‍රථම වතාවට ආනයනික වියදම් අඩු අපේ අපරාධ ආදායම් වලට වඩා අඩු වෙලා තියෙනවා. අපි මේ රට යම් පාලනයක් තුල ගෙන යනවා මේ වෙනකොට. ඒ නිසා අපි විශ්වාස කරනවා දේශීය කර්මාන්ත අපේ දේ අගයන අපේ දේ මිලදී ගැන අපි විශ්වාස කරනවා අපිට මේක නිෂ්පාදනය කරලා අපි රට ආර්ථික තත්ත්වෙන් ඉස්සරහට ගෙනියන්න පුළුවන්. හැබැයි මෙතුමන්ලා බලාපොරොත්තු වෙන ඔය කියන තත්ත්වෙ නිර්මාණය වෙන්නේ නැහැ කියන කාරණේ අපිට පැහැදිලිව කියන්න පුළුවන්. ඒකම විශේෂයෙන්ම කියන්න ඕනේ අපි පැහැදිලිව දැන් මේ මොහොත වෙනකනුත් අපිට මේ හැකියාවක් තියෙනවා මේවට විරුද්ධව. දැන් ඔබට මතක ඇති උපාධිධාරීන්ගේ EPF ETF ගෙවනවා කියලා උපාධිධාරීන් 10000 කියලා කියා කපලා තිබ්බා. ඉතින් ඒ සම්බන්ධයෙන් මම ලිපි අවලා අගමැතිතුමාට ජනාධිපතිතුමාට ජනමාධ්‍ය දැනුවත් කරලා ඒ අදාළ රැකියාව ලබා දෙන්න අපි අවශ්‍ය පියවර ගත්තා. ඉතින් ඒ වැනි අපි කියන කාරණා සාධන ලෙස පිළිගන්න පාලකයෝ අද සමත් වෙලා ඒක අදිනවා. ඒ එකම දැන් මේ ව්‍යවස්ථාවේ තියෙන ඔය 53 වෙනි ව්‍යවස්ථාවේ මට හැංගෙන වැරදි කියලා හැංගෙන ඒ වැරද්ද මම ඊයේ දිනේ රතුවිරේ වැඩසටහනේ මම පැහැදිලිව ප්‍රථම වතාවට මම ඊයේ කිව්වා. ඉතින් ඒ නිසා අපිට කිසි ගැටලුවක් නැහැ. අපි මම චාමර මම මෙතනට අපි පැහැදිලිවම කියන්න ඕනේ මම මෙතන ඉන්නේ අද මං විශ්වාස කරපු දේ වෙනුවෙන් මං නිර්භයව කෙලින් හිටගත්ත නිසා. මං එදත් එහෙමයි අදත් එහෙමයි. ඒ නිසා අපි වැරද්දක් දකිනවා නම් මම වැරදි කියලා හිතන දේ වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. ඒ නිසා අපිට අපිට මේ වගකීම තියෙන මේ රට වෙනුවෙන්. මේ රටේ පැවැත්ම වෙනුවෙන්. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ 20 වන සංශෝධනය තුල අපි සාකච්ඡා කළා යම් දෝෂ තියෙනවා නම් වෙනස් කරලා මේ සංශෝධනය අපි ජනතාවට ගේනවා කියලා පොරොන්දු වුණා. ජනතාව බලාපොරොත්තු වෙනවා මේ සංශෝධන හරහා ජනතාවට විශාල ගෞරවයක් තියෙනවා මේ රටේ නායකයා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගන්න. ඒකම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ. ඒ නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ කාර්යයට විශාල පරිත්‍යාගයක් කළා. ඔහුගේ බලය යම් ආකාරයෙන් අඩු වුණත් මේ රට ගෙනියන්න නිවැරදිව ගෙනියන්න අවශ්‍යතාවය ඔහු පේන නිසා තමයි අද බොහොම වෙන වෙලාවක තිබ්බනම් වෙන පාලකයෝ දෙන්නෙක් හිටිනම් මේ තත්ත්වෙ ගෙනියන්න හම්බෙන්නේ නැහැ. අද ඊටමත් නිවැරදිව මේ ව්‍යවස්ථා වෙනස් වීම එක්ක අද මේ රට ගෙනියන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ රටේ ජනතාව අප කෙරෙහි තිබ්බ විශ්වාසය අබමල් රේණුවක අපි කඩන්නේ නැහැ. මෙරට ජනතාව අපිට ලබා දුන්න බලය අපි අබමල් රේණුවකින් අතික්‍රමණය කළා ඒ බලය අයිතු ලෙස පාවිච්චි කරන්නේ. ඉතින් ඒ නිසා ජනතාවට අපිට කියන්න තියෙන්නේ මේ රට වෙනස් කරන ඔබ දැක්ක පහුගිය අවුරුද්ද පුරාට මේ රටේ පාතාලයේ කුණු ටික විනාශ වෙලා තියෙනවා. මේ රටේ කොවිඩ් වසංගතය තුල අපි විශාල ඉදිරි පිම්මක් තියෙනවා. ඒ නිසා අවුරුද්දක් ගත වෙලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පාලනයට. ඔහුගේ ජනප්‍රියතාවය දිනෙන් දින ඉහළ යනවා මිසක් එහෙම මාසයෙන් අඩු වෙන ජනප්‍රියතාවයක් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා ජනතාවට වග කියනවා ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියන කාරණේ මේ අවස්ථාවේ අපි පැහැදිලිව ප්‍රකාශ කර සිටිනවා. බොහොම ස්තුතියි. වට තුනක් ඇතුළතදී අලුත් ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සහ පවතින දේශපාලන යම් කාරණා පිළිබඳ කතා කළා. මූලික බර තැබීම ව්‍යවස්ථාවට තබමින් මේ ආකාරයෙන්ම අප නියෝජනය කරන්නේ මේ රටේ මහජනතාවගේ කඳවුර ජාතික රූපවාහිනිය. ඒ නිසා අපි මේ කරට කර තුලදී සියලු දේශපාලනවල පක්ෂ විපක්ෂ මතවාදයන්ට එක ලෙස ඉඩ කඩවෙන් කරමින් ඉදිරියටත් සංවාදයේ දෙන්නට නියමිතයි. ඒ වෙනුවෙන් අද දවසේදී
පැමිණි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සිදුලවත් මැතිතුමනි බොහොම ස්තුතියි අද දවසේ පැමිණීම වෙනුවෙන්. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත අපබණ්ඩාර මැතිතුමනි බොහොම ස්තුතියි අද පැමිණීම වෙනුවෙන්. ඒ වගේම සමගි ජන බලවේගය වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මැතිතුමනි බොහොම ස්තුතියි. සහ සමගි ජන බලවේගය වෙනුවෙන් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් පවා මැතිතුමනි බොහොම ස්තුතියි අද පැමිණීම වෙනුවෙන්. එළඹෙන සතියේදීත් අපි හමු යමු මේ ආකාරයෙන්ම පක්ෂ විපක්ෂ සියලු ක්‍රියාකාරීන් සමගින් එළඹෙන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවත් පවතින දේශපාලනය පිළිබඳවත් කතා කරමු. අදට සමුගන්නවා ප්‍රාර්ථනා කරන ඔබට නිරෝගී යහපත් දවසක්. ආයුබෝවන්.